ආයිබෝවන් සුබ අලුත් අවුරුද්දක් නිරෝගීමත් අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා සියලුම දුව දරුවන්ට. අද අපි බලාපොරොත්තු වෙන්නේ කලින් වීඩියෝ වල කතා කරා වගේම අලුත් පාඩමක් සාකච්ඡාවට බඳුන් කරන්න. අපි මේ වෙනකොට අපේ වීඩියෝස් වලින් කතා කරලා තියෙනවා ආර්ථික විද්‍යාව හැඳින්වීම, ආර්ථික සම්පත්, ඊට පස්සේ ආවස්තික පිරිවැය, හිගකම, ඒ වගේ සංකල්ප කිහිපයක්, අපි නිෂ්පාදන සම්පත්, මේ වගේ පාඩම් අනුකොටස් කිහිපයක් අපි මේ වෙනකොට සාකච්ඡාවට බඳුන් කරලා තියෙනවා. අද අපි බලාපොරොත්තු වෙන්නේ ආර්ථික පද්ධති කියන පාඩම සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගෙදී සැලකිය යුතු කොටසක් ආවරණය වන ආර්ථික පද්ධති කියන පාඩම අනිවාර්යෙන් ප්‍රශ්නයක් දෙකක් ලියන කොටසට ඇතුළත් වෙන MCQ ප්‍රශ්න කිහිපයක් අනිවාර්යෙන් අන්තර්ගත වන ආර්ථික පද්ධති කියන පාඩමේ මූලික සංකල්ප කිහිපයක් සාකච්ඡාවට බඳුන් කරන්න තමයි අපි අද බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි අද යනවා ආර්ථික පද්ධති කියන පාඩම සාකච්ඡාවට ලක් කරන්න. මොකද්ද මේ ආර්ථික පද්ධතියක් කියන්නේ? අපි මුල කතා කරනකොට ආර්ථික විද්‍යාව හැඳින්වීම කියන තැනදී අපි කියනවා ආර්ථික පද්ධතියක්. එහෙම නැත්නම් ඕනම රටක් අපිට කියන්න පුළුවන් ආර්ථික පද්ධතියක් කියලා. ඕනම ආර්ථික පද්ධතියකට අපිට කියන්න පුළුවන් රටක් කියලා අපි මූලික වශයෙන් කතා කරා ආර්ථික පද්ධතියක් කියන එක නිර්වචනය කිරීමේදී. නේද? දැන් අපි එතනින් එහාට ගිහිල්ලා මේ ආර්ථික පද්ධති කියන පාඩම සාකච්ඡාවට බඳුන් කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. එතකොට ආර්ථික පද්ධතියක් කියන එක ගත්තාම ඔයාලගේ පළවෙනි ස්ලයිඩ් එකේ මම දාලා තිනවා ආර්ථික පද්ධතියක් කියනු මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සංවිධානය වී ඇති ජන සමාජයකි. නේද? එතකොට අපි මේ කතා කරන මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න සංවිධානය වෙච්ච තැනකට අපි කියනවා ආර්ථික පද්ධතියක් කියලා. නේද? මොනවද මේ මූලික ආර්ථික පද්ධති? නැත්නම් මූලික ආර්ථික ප්‍රශ්න කියන්නේ මොනවද? එතකොට මූලික ආර්ථික ප්‍රශ්න කියන එක ගත්තාම මූලික ආර්ථික ප්‍රශ්න අපි ප්‍රධාන වශයෙන් තුනක් අඳුන ගන්නවා. කුමක්, කොපමණ, කෙසේ, කා සඳහා කියන ආර්ථික පද්ධතියේ මුහුණ දෙන මූලික ආර්ථික ප්‍රශ්න ටික. එතකොට මෙන්න මේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න සංවිධානයේ වෙලා තියෙන ජන සමාජයට අපි කියනවා ආර්ථික පද්ධතියක් කියලා. නේද? අපි ඊළඟ අධ්‍යයනයේදී කතා කරනවා මේකෙම තව මිනිත්තු කිහිපයකින් අපි කතා කරනවා මූලික ආර්ථික ප්‍රශ්න කියන්නේ මොනවද කියලා. නේද? එතකොට අයි මේ මූලික ආර්ථික ප්‍රශ්න ඇති වෙන්නේ කියන එක ගැන කතා කරනවා. ප්‍රධාන වශයෙන් එතකොට ඔයාලගේ ඔළුවේ තුල තියෙන්න ඕනේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න සංවිධානයේ වෙලා තියෙන තැනට නැත්නම් විසඳ ගන්න සංවිධානයේ වෙච්ච ජන සමාජයට අපි කියනවා පුතේ ආර්ථික පද්ධතියක් කියලා. එතකොට මෙම ගැටලු වලට ආර්ථිකයන් මුහුණ දෙන්නේ හිගකම නිසා වෙනවන අතර මෙම ගැටලු තේරීමේ ක්‍රමයක් ඔස්සේ විසඳා ගන්නු ඇත. ඒතොර අපි කතා කරනවා අපි මුලදිත් මේ කොටස් ටික කතා කරා ආර්ථික පද්ධතියක් රටක් ඕනම පුද්ගලයෙක් මුහුණ දෙන ප්‍රධානම ගැටලුව වෙන්නේ පුතේ හිගකම කියන ගැටලුව. නේද? එතකොට අපි මේ දැන් ඉදිරියට කතා කරන මූලික ආර්ථික ප්‍රශ්න ටික ඇති වෙන්න බලපාන්නේ මෙන්න මේ හිගකම කියන ගැටලුව. ඒ කියන්නේ අපි හිගකම කියන එක නිර්වචනය කරා මිනිස්සුන්ගේ තියෙන අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව විකල්ප භාවිතාවන් සහිත සම්පත් වල පවතින සීමිත බව අපි කියවා හිගකම කියලා. නේද? එතකොට අපිට අවශ්‍ය තරම් සම්පත් නොමැතිකම නිසා මොකද වෙන්නේ? අපේ සියලුම වමනාවන් සපුර ගන්න අපිට හැකියාවක් නැතිව. නේද? අන්න එහෙම හැකියාවක් නැති නිසා මේ අපිට පැන නගින සියලුම ගැටලුන් අපිට විසඳ ගන්න වෙන්නේ පුතේ තේරීමේ ක්‍රමයක් ඔස්සේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මගේ ළඟ ඉඩමක් තියෙනවා. අපි කියමුකෝ අක්කරයක ඉඩමක් තියෙනවා කියන. මේ අක්කරයක ඉඩමක් තියෙනවා නම් මේ ඉඩමේ මට වගා කරන්න නැත්නම් මේ ඉඩම සඳහා මට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. නේද? වගා කරන්න පුළුවන්, ඊට පස්සේ ගියක් දොරක් හදන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානයක් දාන්න පුළුවන්. මේ සියලුම දේවල් ටික මෙන්න මේ අක්කරයක ඉඩම ඇතුලේ කරගන්න බැරි වෙන්න පුළුවන්. නේද? අන්න ඒ නිසා අපි මොකද කරන්නේ පුතේ? අක්කරයක ඉඩම කියන එක කෙනා යොදාගන්නේ මොනවටද කියලා තේරීමක් කරනවා. ඒකෝට දැන් ඔයාලට එතෙන්දි පැහැදිලි වෙන්න ඕනේ. අපිට ප්‍රශ්නයක් ඇති වුණා නේද? හිගකම නිසා අපි මොනවද කරන්න කියන එක පිළිබඳ ප්‍රශ්නයක් ඇති වුණා. මේ ප්‍රශ්නේ අපි විසඳගත්තේ මොකක් කරලාද? තේරීමේ ක්‍රමයක් නේද? මම මෙතනින් තෝරගත්තොත් මේකේ වගා කරන්න අන්න මම මේ ගැටලුව මොකද කරේ? තේරීමේ ක්‍රමයක් ඔස්සේ විසඳගත්තා. එහෙම නැත්නම් අපි මෙහෙම කියමු මගේ ළඟ රුපියල් 10000ක මුදලක් තියෙනවා. නේද? මේ රුපියල් 10000ක මුදලට කරන්න දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. නේද? එක්කෝ අපිට ඇඳුම් ගන්න පුළුවන්, ආහාර පාන ගන්න පුළුවන්, ඊට පස්සේ පොත්පත් මිලට ගන්න පුළුවන්. මේ වගේ විශාල අපිට පුළුවන් වමනාවන් රාශියක් අපිට හදා ගන්න පුළුවන්. එතකොට දැන් මේ හැම වමනාවම හැබැයි අපිට සපුර ගන්න හැකියාවක් නැහැ. තියෙන සම්පත් ප්‍රමාණය සීමිත නිසා. ඒක නිසා වුණ අපිට ඉස්සෙල්ලාම ගැටලුවක් ඇති වෙනවා. මම මේ මුදල් ටික යොදාගන්නේ මොනවටද කියන ගැටලුව ඇති වුණා. ඒ ගැටලුව ඇති වුණායින් පස්සේ අපි මොකද කරන්නේ? මේක යොදාගන්නේ මොකටද කියන එක නා තේරීමක් කරනවා. මම එකෙන් පොත්පත් මිලට ගන්න තේරීමක් කරපු ගමන් මොකද වෙන්නේ පුතේ? අන්නේ ගැටලුව නැති වෙලා යනවා, විසඳිලා යනවා. නේද? එහෙනම් ආර්ථික වලට බොහෝ විට ප්‍රශ්න ඇති වෙන්නේ හිගකම නිසා. මේ ගැටලු ටික අපි විසඳගන්නේ මොකක් කරාද? තේරීමේ ක්‍රමයක් ඔස්සේ. මොනවටද මම මේක භාවිතා කරන්න කියන දේ ඔස්සේ මොකද වෙන්නේ? මේක අපි විසඳා ගැනීමට ලක් කරනවා. නේද? එහෙනම්
අපි මේ ඉදිරියේදී කතා කරන මූලික ආර්ථික ප්‍රශ්නත් එහෙමයි. මේ මූලික ආර්ථික ප්‍රශ්න ඇති වෙන්නේ අපිට හිගකම නිසා. මේක අපි විසඳගන්න පුතේ තේරීමේ ක්‍රමයකට. ඔයාලට මේක මතක නම් මේ මූලික ආර්ථික ප්‍රශ්න ටික අපිට කතා කරන එක හරි ලේසි. එතකොට මොන අපි කතා කරනවා මූලික ආර්ථික ප්‍රශ්න ටික. ඒ අර්ථයේ පළවෙනි එක කතා කරනවා කුමක් කොපමණ නිපදවන්නේද කියන එක න. ඒ කියන්නේ කුමක් කොපමණ මොනවද කොච්චරක් හදනවද? අපි තේරෙන භාෂාවෙන් කිව්වොත් එහෙම කුමක් කොපමණ කියන වචනේ තේරුම නැත්නම් ප්‍රශ්න තේරුම තමයි මොනවද කොච්චරක් හදනවද? එයි අපි මෙහෙම හිතන්න ඕනේ නේද? ඒ කියන්නේ අපේ ආර්ථිකයේ තියෙන සම්පත් ටික අරගෙන අපිට හැම භාණ්ඩයක් හරි සේවාවක් හරිම හදන්න හැකියාවක් නැහැ නේද? උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් අපි දැන් කියමුකෝ මේ වර්තමාන තත්ත්වයට ලංකාව ගත්තොත් එහෙම ලංකාවට තියෙන සීමිත සම්පත් ප්‍රමාණය නේද? දැන් මොකද අපිට ආනයනීය අපනයනීය සීමා වෙලා නේද? අපි කියන්නේ COVID-19 ප්‍රශ්නෙත් එක්ක ඒ ගැටලු ටික මොකද වෙන්නේ? අපි සීමා වීමකට ලක් වෙලා තියෙනවා. එතකොට දැන් රට ඇතුළේ අපිට තියෙන සීමිත සම්පත් ප්‍රමාණය නේද? ඒ කියන්නේ දැන් මොකද වෙන්නේ? අපේ තියෙන සම්පත් ටික භාවිතා කරන මිනිස්සු රැකියාව වලට යන්නේ නෑ. මිනිස්සු ගෙවල් වලට එලා ඉන්නේ නේද? එතකොට රජයේ කටයුතු වඩපණ වෙලා තියෙන්නේ. පෞද්ගලික අංශයේ කටයුතු වඩපණ වෙලා තියෙන්නේ. අපිට තියෙන ආහාර සීමිත ප්‍රමාණයක්, අපිට අවශ්‍ය කරන මුදල් තියෙන සීමිත ප්‍රමාණයක්, මිනිස්සුන්ට ආදායම් ඉපීමේ හැකියාවක් නැති වෙලා තියෙනවා. එතකොට මේකත් එක්ක මොකද වෙන්නේ පුතේ? ආර්ථිකයේ සම්පත් ප්‍රමාණය සීමිත වෙලා තියෙන්නේ. හැබැයි මේ ආර්ථිකයේ සම්පත් ප්‍රමාණය සීමිත වුණාට මිනිස්සුන්ගේ වමනාවන් තියෙන ඊට වඩා විශාල ප්‍රමාණයක වමනාවන් තියෙනවා නේද? මිනිස්සුන්ට කන්න බොන්න ආහාර ඇඳුම් පැළඳුම් මොයි කියන සීලම දේ මොකද වෙන්නේ? මිනිස්සුන්ට වමනාවන් තියෙනවා. දැන් මේ තියෙන වමනාවන් අසීමිත වීම නිසා සහ මිනිස්සුන්ට තියෙන සම්පත් ප්‍රමාණය සීමිත වීම නිසා මොකද්ද උනේ පුතේ? මොනවද කොච්චරක් හදනවද කියන එක මොකද්ද වෙන්නේ? ඔන්න අපිට හිතන්න වෙනවා නේද? එතකොට දැන් ඔන්න අපිට මේ ප්‍රශ්නය ආවා. දැන් අපි මෑත කාලීනව බැලුවොත් මේ ප්‍රශ්නෙත් එක්ක බැලුවොත් නේද? අපේ තියෙන සම්පත් වලින් අපි මොනවද කොච්චරක්ද හදන්නේ කියන එක තීරණය කරන්න ඕනේ නේද? එතකොට ආර්ථිකය ඇතුළේ අපිට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. අපිට මේ වෙනකොට අවුරුදු 20 වලට මේ මුදල් වියදම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් යාන වාහන ගන්න වියදම් කරන්න පුළුවන්. ඊට පස්සේ මැතිවරණ වලට වියදම් කරන්න පුළුවන්. සෞඛ්‍ය ශාස්ත්‍රයට වියදම් කරන්න පුළුවන්. ඒ වගේ අපිට ගොඩාක් වමනාවන් මොකද වෙන්නේ තියෙන්නේ. දැන් වර්තමාන තත්ත්වයේ ගත්තාම අපේ තියෙන මෙන්න මේ සම්පත් ප්‍රමාණය මොනවද කොච්චරක් හදන්නද වෙන් කරන්න කියලා ගැටලුවක් අපිට එනවා නේද? එයි අපිට එහෙම ගැටලුවක් එන්නේ මේ තියෙන සම්පත් මොනවටද යොදාගන්නේ කියන එක නේද? එතකොට අපිට කුමක් කොපමණ කියන ප්‍රශ්නේ ආපු ගමන් අපි හිතන්න ඕනේ මොනවද කොච්චරක් හදන්නද අපේ සම්පත් ප්‍රමාණය බෙදා වෙන් කරන්න නේද? ඒක නිසා අපි කියනවා පුතේ කුමක් කොපමණ නිපදවන්නේද කියන ගැටලුවෙන් පැහැදිලි කරන්නේ සම්පත් බෙදාවෙන් කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. අපේ තියෙන සම්පත් මොනවටද බෙදාවෙන් කරන්න කියලා. එතකොට වර්තමාන තත්ත්වයේ ගත්තොත් එහෙම මේ තියෙන සම්පත් අපි මොනවටද කොච්චරක් හදන්නද වෙන් කරන්න කියන ගැටලුව අපිට විසඳ ගන්න වෙන්නේ මොකක් කරාද බුදි? තේරීමේ ක්‍රමයකට. නේද? උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම වර්තමානයේ අපි මුහුණ දීලා තියෙන ගැටලුව නිසා අපේ සම්පත් අපි මේ වෙනකොට වැඩිපුර බෙදාවෙන් කරන්න පුතේ සෞඛ්‍ය ශාස්ත්‍රය කියන එක නා දියුණු කරන්න. නේද? ඒක මොකද්ද වෙන්නේ? අපේ දැන් තියෙන සම්පත් ප්‍රමාණය කුමක් කොපමණ මොනවද කොච්චරක්ද හදන්නේ කියන ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද? අපේ තියෙන සම්පත් ප්‍රමාණය අපි මැතිවරණ වලට යොමු කරන්නෙත් නෑ, ක්‍රීඩා උත්සව, අවුරුදු උත්සව වලට යොමු කරන්නෙත් නෑ, ඇඳුම් පැළඳුම් යාන වාහන වලට වියදම් කරන්නෙත් නෑ. ඒ සම්පත් ටික අපි බෙදලා වෙන් කරනවා පුතේ මොනවා කරන්නද? සෞඛ්‍ය ශාස්ත්‍රේ නගා සිටුවා. නේද? එහෙමනම් ඔයාලට ඒකෙන් පැහැදිලි වෙනවා කුමක් කොපමණ කියන ප්‍රශ්නේ ඇති වෙන්නේ අපිට හිගකම නිසා නේද? හිගකම නිසා අපිට ඕන හැම දෙයක්ම හදන්න භාණ්ඩ හා සේවා නැති නිසා නැත්නම් අපිට අවශ්‍ය කරන සම්පත් නැති නිසා මොනවද කොච්චරක්ද හදන්නේ කියන එක අපි තීරණය කරනවා නේද? එතකොට එහෙම තීරණය කරාට පස්සේ අපේ සම්පත් අන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න බෙදාවෙන් කරන නිසා පුතේ අපි කියනවා කුමක් කොපමණ නිපදවන්නේද කියන ප්‍රශ්نين පැහැදිලි වෙන්නේ සම්පත් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නයක් කියලා කියනවා නේද? එහෙනම් ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ කුමක් කොපමණ කියන්නේ මොකක් පිළිබඳ ප්‍රශ්නේද? සම්පත් බෙදාවෙන් කිරීම පිළිබඳ ප්‍රශ්නේ. ඇයි මේ ගැටලුව ඇති වෙන්නේ? හිගකම නිසා කොහොමද අපි මේක විසඳගන්නේ තේරීමේ ක්‍රමයක් කරා නේද? මම හිතනවා එහෙනම් කුමක් කොපමණ කියන ප්‍රශ්නේ මේනකොට පැහැදිලි කියලා. ඊළඟ අපි එනවා කෙසේ නිපදවන්නේද කියන එක. එතකොට කෙසේ නිපදවන්නේද කියන්නේ ආර්ථිකයකට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න ශිල්පීයකම රාශියක් තියෙනවනේ නේද? අපි කියන්නේ වැඩිපුර ශ්‍රම යොදා ගන්න පුළුවන්, ප්‍රාග්ධන යොදා ගන්න පුළුවන්, ගල් අඟුරු භාවිතා කරන්න පුළුවන්, ජල විදුලිය භාවිතා කරන්න පුළුවන්. එතකොට සත්තුන්ගේ මහන්සිය අපිට මේකට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ ක්‍රම රාශියක් තියෙනවා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා. හැබැයි මේ සියලුම භාණ්ඩ හා සේවා අපිට එකවර යොදා ගන්න හැකියාවක් නැහැ නේද? ඒකට හේතුව තමයි මොකද්ද? හිගකම කියන එක. අපි කැමති වැඩිපුර ශ්‍රමිකයොත් දාගෙන ප්‍රාග්ධනියත් දාගෙන ගල් අඟුරු ඔය කියන හැම ක්‍රමයක්ම එකවර අපිට භාවිතා කිරීමට අපි කැමති. න්‍යෂ්ටික බලය යොදා ගන්න පුළුවන් අපිට නේද? ඒ වගේ ක්‍රම ගණනාවක් තියෙනවා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න. හැබැයි
එහෙම නිෂ්පාදනය කරන්න ක්‍රම ගණනාවක් තිබ්බට ඒ හැම එකක්ම යොදා ගන්න අපිට සම්පත් ප්‍රමාණය මොකද වෙන්නේ? ප්‍රමාණවත් නැහැ. නේද? ඒක නිසා මොනවද කොච්චරක්ද හදන්නේ කියන එක නා තීරණය කරාට පස්සේ කොහොමද අපි ඒක හදන්නේ? කෙසේද නිපදවන්නේ කියන එක නා ගැනත් මොකක්ද නිපුති අපිට හිතන්න වෙනවා. නේද? එතකොට මේ කෙසේ නිපදවන්නේද කියන්නේ අපි මොන ශිල්පීය ක්‍රමයේද මොන තාක්ෂණයේද මෙන්න මේ නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගන්නේ කියන එක නා ගැන ගැටලුවක් නේද? ඒක නිසා අපි කියනවා පුතේ කෙසේ නිපදවන්නේද කියන එකේ තේරුම නැත්නම් කෙසේ නිපදවන්නේද කියන ප්‍රශ්نين කියවෙන්නේ තාක්ෂණයේ විස්තර කිරීම. එහෙම නැත්නම් අපි කියනවා මොකද්ද? ශිල්පීය ක්‍රමයේ පිළිබඳ ප්‍රශ්නය කියලා නේද? එතකොට කෙසේ නිපදවන්නේද කියන ප්‍රශ්නේ ඇති වෙන්නේ අපිට හිගකම හින්දා ඒ ප්‍රශ්නේ තුනට පස්සේ මේක අපි ඉස්සඳගන්නේ මොකද්ද පුතේ? තේරීමේ ක්‍රමයට. අපි තෝරගන්නවා මේ ශිල්පීය ක්‍රමය හොඳයි. මෙන්න මේ ක්‍රමය හොඳයි. දැන් වර්තමානයේ අපි ගත්තොත් එහෙම මේ COVID-19 කියන ප්‍රශ්නේදී මොකද වෙන්නේ? වැඩිපුර අපි යොදාගෙන තියෙන්නේ ශ්‍රම සූක්ෂම ශිල්පී ක්‍රමය. නේද? ශ්‍රමිකයන් කෙරේ නැත්නම් වෛද්‍යවරුන් කෙරේ තමයි වැඩි අවධානයක් යොමු කරන්නේ. ප්‍රාග්ධනයත් භාවිතා කරනවා. නේද? යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවා. හැබැයි වැඩි වශයෙන් ශ්‍රමිකයන් කෙරේ තමයි මොකද්ද කරන්නේ? අපි වැඩි විශ්වාසයක් තියලා තියෙන්නේ. නේද? එහෙනම් කෙසේ නිපදවන්නේද කියන ප්‍රශ්නය ගත්තාමත් මේක මොකද්ද? ශිල්පීය ක්‍රමය නැත්නම් තාක්ෂණය පිළිබඳ ප්‍රශ්නය. මේක අපිට ඇති වෙන්නේ මොකක්ින්දද? හිගකමින්ද මේක අපි විසඳගන්නෙත් පුතේ තේරීමේ ක්‍රමයක් කරා. නේද? මං ඉනම් හිතනවා කුමක් කොපමණ කියන ප්‍රශ්නේ සහ කෙසේ නිපදවන්නේද කියන ගැටලුවත් මේ වෙනකොට ඔයාලට පැහැදිලි කියලා. ඊළඟට අපි එනවා කා සඳහා නිපදවන්නේද කියන ගැටලුව. එතකොට කා සඳහා නිපදවන්නේද කියන ගැටලුවේ තේරුම තමයි අපි මේ හදපු භාණ්ඩ හා සේවා කාටද බෙදා හරින්නේ? නැත්නම් මේ හදපු භාණ්ඩ හා සේවා කාටද දෙන්නේ? නේද? අපි දැන් ඇත්තටම ගත්තොත් මේ ආර්ථිකයේ ඉන්න හැමෝටම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා බෙදා හරින්න අපි කැමතියි. නේද? හැමෝටම ඕන කරන භාණ්ඩ හා සේවා හැම එකක්ම හදලා දෙන්න තියෙනවා නම් අපි මොකද දෙන්නේ? හරි කැමතියි. හැබැයි හැමෝටම අවශ්‍ය කරන හැම භාණ්ඩයක් හා සේවාවක්ම හදන්න ආර්ථිකයකට තියෙන සම්පත් ප්‍රමාණය මොකද වෙන්නේ පුතේ? ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නේද? ඒක නිසා මේ හදපු භාණ්ඩ හා සේවා කාටද හදලා බෙදා හරින්නේ කියන එක ගැන අපි තීරණය කරන්න ඕනේ. නේද? එතකොට දැන් කාටද මේක බෙදා හරින්නේ? දැන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරාට පස්සේ පුතේ අපි මේ භාණ්ඩ වලට මිලක් නියම කරනවා. ඒ මිල නියම කරයින් පස්සේ ඒ මිල ගෙවන්න කැමති කට්ටියට මොකද වෙන්නේ? මේ භාණ්ඩ බෙදා හරිනවා. එහෙම නැත්නම් ඒ මිලට ගන්න හැකියාව තීරණය වෙන්නේ මිනිස්සුන්ට තියෙන මොකක් මතද පුතේ? ආදායම මත. නේද? ඒ කියන්නේ වැඩි ආදායමක් තියෙන කට්ටිය මොකද වෙන්නේ? වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් මිලට ගන්න. අඩු ආදායමක් තියෙන කට්ටිය මොකද වෙන්නේ? අඩු භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් මිලට ගන්න. ඒක නිසා කා සඳහා නිපදවන්නේද කියන ගැටලුව ඇති වුණාම ඒක තීරණය වෙන්නේ මිලදී ගැනීමේ හැකියාව මත. එතකොට මිනිස්සුන්ගේ මෙන්න මේ මිලදී ගැනීමේ හැකියාව තීරණය වෙන්නේ පුතේ මිනිස්සුන්ට තියෙන ආදායම මත. නේද? ඒ කියන්නේ මිනිස්සුන්ගේ ආදායම ව්‍යාප්ත වෙලා තියෙන්නේ කොහොමද? අන්න ඒ ආදායම් ව්‍යාප්තිය මත මොකද වෙන්නේ පුතේ? භාණ්ඩ හා සේවා මිලට ගැනීම තීරණය වෙනවා. නේද? ඒක නිසා අපි කියනවා කා සඳහා නිපදවන්නේද කියන ගැටලුවෙන් පෙන්වන්නේ ආදායම් ව්‍යාප්තිය පිළිබඳ ප්‍රශ්නයක්. නේද? ආදායම් ව්‍යාප්තියේ වැඩි ආදායම් තියෙන කට්ටිය වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් මිලට ගන්නකොට ආදායම් ව්‍යාප්තිය අඩු කට්ටිය මොකද වෙන්නේ? අඩු භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් මිලට ගන්න. නේද? ඒක නිසා ඔයාලට එහෙමනම් ඒකෙනුත් පැහැදිලි වෙනවා. කා සඳහා නිපදවන්නේද කියන ගැටලුවෙන් පැහැදිලි වෙන්නේ ආදායම් ව්‍යාප්තිය පිළිබඳ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ අපිට හිගකම හින්දා. මේක විසඳගන්නෙත් කොහොමද අපි? තේරීමේ ක්‍රමයක් කරා. නේද? එහෙනම් ඔයාලට පැහැදිලි ඇති මූලික ආර්ථික ප්‍රශ්න තුන මොනවද? කුමක් කොපමණ කෙසේ කා සඳහා නිපදවන්නේද කියන්නේ මූලික ආර්ථික ප්‍රශ්න ටික. මේ මූලික ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දුන්නායින් පස්සේ අන්න ඒ කියන මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න කටයුතු කරන තැනට අපි කියනවා පුතේ ආර්ථික පද්ධතියක් කියලා. නේද? හරි. අපි එනවා ඊළඟට ආර්ථික පද්ධතියක ඇති ආයතනික ලක්ෂණ. පුතේ එතකොට මේ ආර්ථික පද්ධතියක ඇති ආයතනික ලක්ෂණ කියලා කියන්නේ ආර්ථික පද්ධතියක ඉන්නේ නැත්තම් තියෙන්නේ මොනවද කියන එක. ඒ කියන්නේ අපි සරලව ගත්තොත් රටක් කියමු. රටක් ඇතුලේ ඉන්නේ කවුද? තියෙන්නේ මොනවද? නේද? අපි මේ දේවල් ටික මොකද ඉන්නේ පුතේ? මෙන්න මෙහෙම පෙළගස්සලා තියෙනවා. අපි කියනවා රටක් ඇතුලේ ඉන්නවා කුටුම්බ, ආණ්ඩුව, ව්‍යාපාරික අංශ, කම්කරු සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, වෙළඳ පොළවල්, සානුබල, නෛතික ව්‍යුහය, සිරිත් විරිත් හා සම්ප්‍රදාය කියන දේවල් මොකද වෙන්නේ? ආර්ථික පද්ධතියක් නැත්නම් රටක් ඇතුලේ දකින්න පුළුවන්. ඒතර මොකද්ද මේ කුටුම්බයක් කියන්නේ? පුතේ කුටුම්බයක් කියලා කියන්නේ අපි කියනවා පවුලක් කියලා. නේද? අපි සෑම පුද්ගලයෙක්ම යම් කිසි කුටුම්බයකට අයිති වෙනවා. යම් කිසි පවුලකට අයිති වෙනවා. නේද? එතකොට සෑම පුද්ගලෙක්ම කුටුම්බයක් කියන නැත්නම් පවුලක් කියන එක්කෙනාට අනිවාර්යෙන් අන්තර්ගත වීමක් වෙනවා. එතකොට කුටුම්බයක් නැත්නම් පවුලක් කියන එක්කෙනා අපි නිර්වචනය කරන්න පුතේ එකම අයවැයකින් එකම වහලක් යට ජීවත් වෙන පිරිසට අපි කියනවා පුතේ කුටුම්බයක් කියලා. නේද? කුටුම්බයක් කියලා කියන්නේ එකම අයවැයකින්
එකම වහලක් යට ජීවත් වෙන පිරිසට අපි කියනවා කුටුම්බයක් කියලා. එතකොට මේ අය හරි වැදගත් කොට්ටාශයක්. ඒකට හේතුව තමයි භාණ්ඩ හා සේවා මිලට ගන්න කුටුම්බ අංශය. නේද? අනිත් පැත්තෙන් ගත්තොත් සාධක සැපීම කරන්නේත් කුටුම්බ අංශයම. භූමි ශ්‍රමයේ ප්‍රාග්ධනය කියනවා සපයන්නේත් කවුද? කුටුම්බ අංශයම. භාණ්ඩ හා සේවා මිලට ගන්නෙත් කවුද? කුටුම්බ අංශයම. එතකොට වැදගත්ම නිෂ්පාදන සාධක ටික සහ වැදගත්ම භාණ්ඩ හා සේවා මිලට ගැනීම කරන්න පුතේ මෙන්න මේ කුටුම්බ කියන අංශය. ඒක නිසා අපිට කියන්න පුළුවන් කුටුම්බ කියන්නේ ආර්ථිකය ඇතුළේ ඉන්න වැදගත්ම අංශයක් කියලා. නේද? ඊළඟට අපි කියනවා ආණ්ඩුව. ආණ්ඩුවක් කියලා කියන්නේ රටක පරිපාලනමය කටයුතු සිදු කරන නෛතිකමය විහිවට අපිට කියන්න පුළුවන් පුතේ ආණ්ඩුවක් කියලා. එතකොට මේ ආණ්ඩුව මොකද කරන්නේ? මිනිස්සුන්ට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා, සුබ සාධන භාණ්ඩ, ඊට පස්සේ බදු පැනවීම, මේ වගේ දේවල් සිද්ධ කිරීමක් කරනවා. නේද? හරි. ඊළඟට අපි આવුත් ව්‍යාපාරික අංශයට. මේකත් වැදගත්ම අංශයක්. ව්‍යාපාරික අංශය කියන එක ගත්තාම ව්‍යාපාරික අංශයේ තමා පුතේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම, ඒ නිෂ්පාදනය කරලා භාණ්ඩ හා සේවා පාරිභෝගිකයන් වෙත ලබා දීමක් කරන්නේ. ඒ වගේම කුටුම්බයන් සපයන නිෂ්පාදන සාධක මිලට ගැනීම කරන්නේත් මෙන්න මේ ව්‍යාපාරික අංශයමයි. නේද? හරි. ඊළඟට අපි එනවා කම්කරු සංවිධාන කියන එක ගන්න. කම්කරු සංවිධාන කියන්නේ සේවකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය හෝ වෙනත් යම් කිසි ආකාරයක අයිතිවාසිකම් දිනා ගැනීමක් අවශ්‍ය වෙනකොට ඒකට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා සංවිධානය වෙච්ච කම්කරුවන්ගේ එකතුවකට අපි කියනවා කම්කරු සංවිධානය කියලා. ඕනම ආර්ථිකයක මොකද ඉන්නේ පුතේ? කම්කරු සංවිධාන තියෙනවා. නේද? මෙයාලා තමයි තමන්ගේ අයිතීන් පිළිබඳව කේවල් කිරීමක් කරන්නේ. සාමූහික කේවල් කිරීමක්. එහෙම නැත්නම් ප්‍රධානීන් සමග කතා කිරීමක්. ඊට පස්සේ අපි ගත්තාම වැටුප් වැඩි කර ගැනීම, වැටුප් පිළිබඳ ප්‍රශ්න, සේවා කාලය පිළිබඳ ප්‍රශ්න, මේ වගේ සියලුම දේවල් මොකද ඉන්නේ? මෙන්න මේ කම්කරු සංවිධාන තමයි කතා කරන්නේ. ඊළඟට අපි කියනවා රාජ්‍ය නොවන සංවිධාන, non government organization. මේක මෑත කාලිනව බොහොම ප්‍රසිද්ධ මාතෘකාවක්. මොකද්ද? NGO කියලා කියන්නේ. නේද? මේ රාජ්‍ය නොවන සංවිධාන අනිවාර්යයෙන් මොකද වෙන්නේ? ආර්ථික පද්ධතිය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මේවා සාමාන්‍යයෙන් ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් ක්‍රියාත්මක වෙනවා වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපිට රතුකුරුස සංගමය කියන්න පුළුවන් රාජ්‍ය නොවන සංවිධානයක්. නේද? එතකොට මේ රාජ්‍ය නොවන සංවිධාන මොකද වෙන්නේ පුතේ? ආර්ථික කටයුතු වලට විශාල ලෙස බලපෑමක් එල්ල කරනවා. අපි ගත්තොත් UNICEF එක කියන්නේ මේ වගේ සංවිධානයක් නේද? මෙයාලා මොකද කරන්නේ? දිලිඳුකම තුරන් කිරීම, සෞඛ්‍ය නගා සිටවීම, නිදහස් අධ්‍යාපන, නිදහස් සෞඛ්‍ය වගේ දේවල් නගා සිටවීම සඳහා මොකද වෙන්නේ? විශාල ප්‍රමාණයක මැදිහත් වීමක් කරනවා. එතකොට මේවත් මොකද වෙන්නේ? ආර්ථික පද්ධතිය ඇතුලේ අපිට දකින්න හැකියාවක් හම්බ වෙනවා. ඊළඟට වෙළඳ පොළවක්. මොකක්ද මේ වෙළඳ පොළක් කියන්නේ? ගැනුම්කරුවෙක් සහ විකුණුම්කරුවෙක් හමු වන ඕනම තැනක අපිට කියන්න පුළුවන් වෙළඳ පොළක් කියලා නේද? ඒක නිශ්චිත ස්ථානයක් අවශ්‍ය වෙන්නේ නැහැ නේද? අපි ආර්ථිකයක ගත්තොත් පුතේ බොහෝ විට හැමතැනම තියෙන වෙළඳ පොළ. ඔයාලා බස් රථයකට නැංගුවොත් එතන මොකක්ද වෙන්නේ පුතේ? තියෙන වෙළඳ පොළක් නේද? මගියා සහ කොන්දොස්තරවරයා අතර තියෙන මොකද්ද? ගැනුම්කරුවා සහ විකුණුම්කරුවා. ඔයාලා ඊට පස්සේ අපි ගියොත් එහෙම අමතර පන්තියකට එතන තියෙන වෙළඳ පොළ. කඩේකට ගියොත් එතන තියෙන වෙළඳ පොළ. බැංකුවකට ගියොත් එතන තියෙන වෙළඳ පොළ නේද? ඔයාලා ආපන ශාලාවකට ගියොත් එතන තියෙන වෙළඳ පොළ. ඒ වගේ අපි මේ කතා කරන ආර්ථිකයක පුතේ හැමතැනම තියෙන මොනවද? වෙළඳ පොළ. ඒක නිසා මොකද වෙන්නේ? වෙළඳ පොළවල් කියන එක හැමතැනම අපිට දකින්න පුළුවන් කියාව වෙනවා. ඊළඟට කියනවා සානුබල. මොකද්ද මේ සානුබල? අපි ඉදිරි කොටසකදීත් මේක කතා කරනවා. අපි මෙතෙන්දිත් සරලව කතා කරනවා. පුතේ සානුබලයක් කියලා කියන්නේ අපිව තීරණ ගන්න පොළඹවාලන දේවල් වලට අපි කියනවා සානුබල කියලා. කියන්නේ අපි තීරණ ගන්නවා නම් යම් කිසි දෙයක් ගැන හිතලා අන්නේ හිතන දේ අපි කියනවා මොකක් කියලාද? සානුබලයක් කියලා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ. දැන් අපි ගෙදර ඉන්න තීරණය කරන්නේ ඇයි? දැන් අපි කියන්නේ මේ COVID-19 කියන ප්‍රශ්නෙත් එක්ක ගෙදර ඉන්න තීරණය කරන්නේ රජයෙන් කියනවා ඉදිරි නීතිය නිසා ඔයාලා එළියට ආවොත් මොකද වෙන්නේ? ඔයාලම අත්අඩංගුවට ගන්නවා. එතකොට එයාලා අපිට සානුබලයක් දෙනවා. මොකක්ද දෙන සානුබලය? අත්අඩංගුවට ගන්නවා කියන සානුබලය. අපි තීරණ ගන්නේ මොකක්ින්දද? අත්අඩංගුවට ගන්නවා කියන ඒ අපි කියන මොකද්ද? අභිප්‍රේරණ සාධකයට බයි. නේද? අත්අඩංගුවට ගන්න නිසා නැත්නම් නීතිමය බලය නේද? බලයට යටත් වෙලා තමයි අපි මොනවා කරන්නේද? තීරණයක් ගන්න. රජය තමන්ගේ බලය භාවිතා කරනවා. මොකද්ද බලය? ඔයාලා බැරිලා හරි මාර්ගවල නිකරුණේ සැරිසරුවොත් අපි යාලවත් අඩංගුවට ගන්න. නේද? ඒ කියන්නේ එයාලා බලය පදනම් කරගත්ත සානුබල ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ එයාලා බලය පදනම් කරලා කියනවා ඔයාලා මේ නීතිය කඩ කරොත් අත්අඩංගුවට ගන්නවා. එයාලා ඒ බලය භාවිතා කරන නිසා මොකද වෙන්නේ පුතේ? අපි තීරණයක් ගන්නවා ගෙදෙට්ට වෙලා ඉන්න. එහෙනම් ඒ රජයේ තියෙන බලය තමයි පුතේ ඉතින්දි සානුබලය වෙන්නේ. ඒ බලයට බයි අපි මොකද වෙන්නේ? තීරණයක් ගන්නවා ගෙදරට වෙලා ඉන්න. නේද? එහෙමනම් අපි තීරණ ගන්නේ මොනවා ගැන හිතලාද? මෙතන නම් රජයට තියෙන බලය ගැන හිතලා. අන්න ඒ සාධකය අපි කියනවා සානුබලය කියලා නේද? එතකොට ආර්ථිකවල මොකද වෙන්නේ පුතේ? මේ සානුබල බොහෝ ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. නේද? ඊළඟට අපි කියනවා
නෛතික ව්‍යුහ හැමතැනම තියෙනවනේ නේද? වර්තමානයේ මොකද වෙන්නේ? රජය තමන්ගේ නෛතික බලය භාවිතා කරනවා. එතකොට අපි මාර්ගයකට ගියොත් මාර්ගයේ මොකද වෙන්නේ? නීති රීති අපිට හම්බ වෙනවා. ඊට පස්සේ අපි පාසලකට ගියොත් එතන නීති රීති හම්බ වෙනවා. අපි ආයතනයකට ගියොත් ආයතනයට අනුකූල වෙච්ච නීති රීති තියෙනවා නේද? ඒක නිසා නෛතික ව්‍යුහය කියන එකනත් මොකද වෙන්නේ පුතේ? ආර්ථික පද්ධතියක් ඇතුළේ අනිවාර්යෙන් දක්නට ලැබෙනවා. ඊළඟට සිරිත් විරිත් සම්ප්‍රදාය කියන දේ. සිරිත් විරිත් සම්ප්‍රදාය කියන එක නම් ගත්තාම නේද ලංකාව ගත්තොත් එහෙම බහුජාතික බහුආගමික රටක්. එතකොට විවිධ ආගම් සහ විවිධ ජාතීන් ඉන්නවා නේද? ඒක නිසා රට ඇතුලේ මොකද ඉන්නේ? විවිධ සිරිත් විරිත් සහ විවිධ සම්ප්‍රදායන් තියෙනවා නේද? ඕනම රටක ඕනම ආර්ථිකයක බොහෝ දුරට එහෙමයි නේද? ඒ කියන්නේ තනියම එකම ජාතියක් විතරක් වෙසෙන රටවල් ලෝකයේ බොහෝ දුරට අඩුයි පුතේ නේද? අනිවාර්යෙන් මොකද ඉන්නේ? ඒ අයට ආවේනික වෙච්ච සම්ප්‍රදායන් සහ සිරිත් විරිත් තියෙනවා. ඒක නිසා සිරිත් විරිත් සම්ප්‍රදායන් කියන එකනත් මොකද ඉන්නේ පුතේ? ආර්ථිකයක් ඇතුලේ අපිට දක්නට හැකියාව ලැබෙනවා නේද? එහෙනම් මේ කියන සාධක ටික අපි කියනවා මොකක් කියලාද පුතේ? ආර්ථික පද්ධතියක තියෙන ආයතනික ලක්ෂණ කියලා. හරි. ඊළඟට එනවා පුතේ අපි ආර්ථික පද්ධති වර්ගීකරණය කිරීම කියන එක. පුතේ මෙන්න මේ කොටසේ තියෙන වැදගත්ම කොටස තමයි මෙන්න මේ ආර්ථික පද්ධති වර්ගීකරණය කියන එක. ඒකට හේතුවක් තියෙනවා. ඔයාලා මෙන්න මේ ආර්ථික පද්ධති වර්ගීකරණය කරන නිර්ණායක ටික මතක නම් ඔයාලට ආර්ථික පද්ධති වර්ගීකරණය කිරීම හරියම ලේසි. ඒක මම ලේසියට ඔයාලට දාලා තිනවා මෙන්න මේ වගේ වගුවකට. එතකොට එතන කියනවා ආර්ථික පද්ධති කියන එක අපි හරහාට ගත්තොත් ඔන්න තියෙනවා ආර්ථික පද්ධති වර්ග 4ක්. නේද? වෙළඳපොළ විධාන මිශ්‍ර සහ සාම්ප්‍රදායික කියන ආර්ථික පද්ධති වර්ග 4 තියෙනවා. ඊළඟට මේවා වර්ග කරන නිර්ණායක ටික පහළට තියෙනවා. දේපල හිමිකම සානුබලයෙන් මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම කියලා. පුතේ හොඳට මතක තියෙන්න ඕනේ වර්තමානයේ අපි ආර්ථික පද්ධති වර්ගීකරණය කිරීම සඳහා ප්‍රධාන නිර්ණායක පහක් යොදා ගන්නවා. නේද? ඒ කියන්නේ අපි ගත්තොත් දේපල හිමිකම සානුබලයෙන් මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම, ආදායම් පුනර්ව්‍යාප්තිය සහ සමාජ ආරක්ෂණ ජාලවල ස්වරූපය, දේශපාලන දර්ශනය හා දෘෂ්ටිවාදය. හරිද? එතකොට දැන් මෙතෙන්දී අපි කතා කරන්නේ ප්‍රධාන නිර්ණායකයන් 3 දෙනෙක් ගැන විතරයි. එතකොට මේ නිර්ණායක 3 යටතේ තමයි පුතේ ප්‍රධාන ආර්ථික පද්ධති 4ක් අපි වර්ග කරන්නේ. අනිත් නිර්ණායක 2 යටතේ වෙනම ආර්ථික පද්ධති 2ක් අපි වර්ගීකරණය කරනවා. දැන් මම ලේසියෙන් මෙන්න මේ උදාහරණයක් ගන්නම්කෝ. දැන් අපි ලංකාව කියන රට ගත්තොත් එහෙම මෙන්න මේ වගුවටම අපි දැම්මොත් එහෙම අපි ලංකාව කියන රටින් ජාතීන් ටික දාමුකෝ. කියන අපි ගත්තොත් මේ වෙළඳපොළ විධාන කියන පැත්තට අපි දාමු සිංහල, දෙමළ, මුස්ලිම්, ඊට පස්සේ අපි ගමු බර්ගර්. නේද? ඒ කියන්නේ මොනවද? ඉන්න ජාතීන් වර්ග ටික. ඒකට මෙයාලා අපි වර්ග කරන්නේ මොන පදනම් මතද? ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම සිංහල, දෙමළ, මුස්ලිම් කියලා අපි මිනිස්සුන් වර්ග කරන්නේ එක්ක මෙයාලා කතා කරන භාෂාව, ඊළඟට මෙයාලාගේ ආගම, ඊට පස්සේ මෙයාලාගේ සංස්කෘතික වැඩ කටයුතු. නේද? එහෙනම් මේ නිර්ණායක ටික තමයි මොකද්ද? භාෂාව, ආගම, ඊට පස්සේ මොකද්ද? සංස්කෘතික උත්සවයන් ටික දාන්න පුළුවන්. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් සිංහල කෙනෙක් නම් බොහෝ දුරට කතා කරන භාෂාව මොකද්ද? සිංහල. දෙමළ කෙනෙක් නම් දමිළ. මුස්ලිම් කෙනෙක් නම් අරාබි භාෂාව. නේද? බර්ගර් කෙනෙක් නම් අපි කියමු ඉංග්‍රීසි කතා කරනවා කියලා. නේද? ඊළඟට අපි ගත්තොත් ಜಾති. නේද? අපි ගත්තේ ಜಾතින් වර්ග කරනවා. ඊළඟට ගත්තොත් අපි ආගම. සිංහල කෙනෙක්ගේ නම් බොහෝ දුරට බෞද්ධ ආගම. ඊට පස්සේ අපි ගත්තොත් දෙමළ කෙනෙක්ගේ නම් බොහෝ දුරට අපි ගත්තොත් එහෙම හින්දු ආගම. මුස්ලිම් කෙනෙක්ගේ නම් ඉස්ලාමී ආගම. නේද? ඊට පස්සේ අපි ගත්තොත් බර්ගර් කෙනෙක්ගේ නම් ක්‍රිස්තියානි ආගම. නේද? එතකොට ඒ වගේ මේ ಜಾතීන් 4කට වර්ග කරන අපි යොදාගත්තේ පොදු නිර්ණායක 3ක් නෙපුති. අන්න ඔය සංකල්පයමයි මෙතෙන් අදාළ වෙන්නේ. නේද? ඒ කියන්නේ ආර්ථික පද්ධති වර්ග කරන්න වෙළඳපොළ විධාන මිශ්‍ර සාම්ප්‍රදායික කියලා අපි යොදාගන්නේ පුතේ ප්‍රධාන සානුබල තුන. ඒ කියන්නේ දීපල හිමිකම, සානුබලය සහ මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම. එතකොට ඔයාලා මෙන්න මේක මතක තියාගත්තොත් මේ විදිහට ලේසි. ආර්ථික පද්ධති ප්‍රධාන වශයෙන් 4ක් තියෙනවා. මොනවද? වෙළඳපොළ විධාන මිශ්‍ර සාම්ප්‍රදායික. මෙන්න මේ ආර්ථික පද්ධති වර්ග කරන්න අපි ප්‍රධාන නිර්ණායක 3ක් යොදා ගන්නවා. දීපල හිමිකම, සානුබලය සහ මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම. එතකොට ඔයාලට මෙන්න මේ පළවෙනි ලක්ෂණය දීපල හිමිකම කියන එක්කිනා යටතේ ආර්ථික පද්ධති වර්ග කරොත් පුතේ එතනින් එහා ටිකට යන්න හරි ලේසි. දැන් උදාහරණයකට අපි මෙහෙම ගමුකෝ. ඔයාලා පළවෙනිට මතක තියාගන්න ඕනේ මෙහෙම. වෙළඳපොළ ආර්ථිකයක දීපල හිමිකම තියෙන පෞද්ගලික අංශයට. විධාන ආර්ථිකයක දීපල හිමිකම තියෙන රාජ්‍ය අංශයට. පුතේ මිශ්‍ර ක්‍රමය කියන්නේ මෙන්න මේ වෙළඳපොළ සහ විධාන ක්‍රමය කියන දෙන්නගේ එකතුව. නැත්තම් මේ දෙගොල්ලම ඉන්නවා කියන එක. ඒක නිසා මිශ්‍ර ආර්ථිකයක මොකද වෙන්නේ පුතේ? පෞද්ගලික සහ රාජ්‍ය කියන දීපල හිමිකම දෙකම තියෙනවා. ඊළඟට සාම්ප්‍රදායික කියන්නේ අපි කියන්නේ සාමාන්‍යයෙන් ආදිවාසී ජනතාව, වෙදි ජනතාව වගේ නේද? ඒ වගේ අය මොකද වෙන්නේ පුතේ? පොදු දීපල හිමිකම නේද? එයාලා උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම එයාලගේ රටේ අපි ගමු මෙයාලා අපි ජීවත් වෙන ප්‍රදේශවල අපි ගත්තොත් එහෙම එයාලගේ දීපල නේද? එයාලා භූමිය කියන එක වෙනනේ වැඩිපුර භාවිත කරන්නේ. එතකොට එයාලා හිතන්නේ මෙන්න මේ භූමිය කියන එක එයාලා හැමෝටම අයිති නේද? ඒක නිසා එයාලට තියෙන මොකද්ද? දීපල වල
සාමූහික නැත්නම් පොදු අයිතියක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. නේද? එහෙනම් ඔයාලා මතක තියාගන්න පළවෙනි එක නම මොකද්ද? දේපල හිමිකම යටතේ අපි ආර්ථික පද්ධති වර්ග කරනකොට ප්‍රධාන ආර්ථික පද්ධති වර්ග 4ක් තියෙනවා. ඒතකොට මොකද වෙන්නේ? දේපල හිමිකම පෞද්ගලික අංශයට තියෙනවා නම් වෙළඳපොළ, රජයට තියෙනවා නම් විධාන, ඊට පස්සේ මිශ්‍ර ආර්ථික පද්ධතියක මේ දෙන්නටම අයිති සාම්ප්‍රදායික ආර්ථික පද්ධතියක මොකද වෙන්නේ? පොදු දේපල හිමිකමක් තියෙනවා නේද? මේ දේපල හිමිකම කියන එක කෙනාගේ අපි වැදගත් සාධක දෙකක් කතා කරන්න ඕනේ. ඒක යට තියෙනවා දේපල හිමිකම සහ මৌলিক ආර්ථික ප්‍රශ්න විසඳීම කියන එක කියලා. ඒක මම මේක ඉවරුණාට පස්සේ කතා කරන්නම් පුතේ. හරි. එතකොට දැන් වෙළඳපොළ ක්‍රමයක දේපල හිමිකම තියෙන පෞද්ගලික අංශයට, විධාන ක්‍රමයක දේපල හිමිකම තියෙන රජයට, මිශ්‍ර ආර්ථිකයක දේපල හිමිකම තියෙන්නේ රාජ්‍ය සහ පෞද්ගලික කියන දෙගොල්ලන්ටම සාම්ප්‍රදායික ආර්ථික පද්ධතියක දේපල හිමිකම තියෙන පොදු දේපල හිමිකම. ඊළඟට සානුබලය. මෙයාලා තීරණ ගන්නේ මොනවා ගැන හිතනද? පුතේ හොඳට මතක තියාගන්න. පෞද්ගලික අංශය හැම වෙලෙම තීරණයක් ගන්නේ Tamanට ලාභයක් තියෙනවා නම් විතරයි. නේද? Tamanට ලාභයක් නැති දේවල් පෞද්ගලික අංශය කරන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට මෑත කාලිනව අපි ගමු COVID-19 කියන ප්‍රශ්නය ආවට පස්සේ පෞද්ගලික අංශයේ රෝහල් සේවා සපයනවද? සේවා සැපීමක් කරන්නේ නැහැ. හේතුව මොකද්ද? එයාලට මිලක් අය කරගන්න පුළුවන් නම්, එයාලට ලාභයක් තියෙනවා නම් විතරයි එයාලා ඒක කරන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ මේ දැන් COVID-19 ප්‍රශ්නේ වැඩි වෙලා ලෙඩ්ඩු සංඛ්‍යාව අධික වුණා කියලා පෞද්ගලික රෝහල් නොමිලේ සේවාව සපයනවද? නැහැ. ඒවා මොනවද? ඒක පෞද්ගලික අංශය. නේද? එහෙනම් පෞද්ගලික අංශය හැම වෙලෙම කටයුතු කරන්නේ මොකක් බලාපොරොත්තු වෙනද පුතේ? ලාභය කියන එක නා බලාපොරොත්තු. එහෙනම් ලාභය කියන එක නා හම්බුනොත් විතරයි එයාලා තීරණයක් ගන්න. නේද? දැනට එයාලා තීරණයක් කරන් තියනවා සෞඛ්‍ය ශාස්ත්‍රයේ අයිට නොමිලේ සේවා සපයන්නේ නැහැ. හේතුව මොකද්ද? පෞද්ගලික අංශයට ලාභයක් නැති නිසා. හැබැයි මෙහෙම කිව්වොත් රජයෙන් කියනවා ඔයාලා සුව කරන රෝගීන්ට අදාළ මුදල් ටික මොකද මේ රජයෙන් ගෙවනවා කියන්නේ. එහෙම වුණොත් පෞද්ගලික අංශයේ රෝහල් මොකද වෙන්නේ මේක කරන්න කැමති නැහැ. හේතුව මොකද්ද? එයාලා හැම වෙලෙම තීරණ ගන්නේ මොනවා තියෙනවා නම් විතරද පුතේ? ලාභේ තියෙනවා නම් විතරයි. එහෙනම් පෞද්ගලික අංශයේ පුතේ වැඩ කරන්නේ ලාභය නිසා මෙයාලා ක්‍රියාත්මක වෙන සානුබලය. තීරණ ගන්න සාධකයේ වෙන්නේ මොකද්ද? ලාභය කියන එක. ඊළඟට රජය කියන කට්ටිය වැඩ කරන්නේ ලාභේ නේ පුතේ මොකක් බලාගෙනද? සමාජ සුබ සාධන. උදාහරණයක් විදිහට ගමුකෝ මේ දවස්වල වැඩියම මහන්සිලා වැඩ කරන කොටස් දෙකක් ඉන්නවා. නේද? ප්‍රධාන කොටස් දෙක තමයි. එකක් සෞඛ්‍ය අංශ, අනිත් එක කවුද? අපි කතා කරන ආරක්ෂක අංශ. මේ දෙගොල්ලම රජයට නේද පුතේ? දැන් මේ අය වැඩ කරන්නේ මොනව බලාපොරොත්තු වෙන්නේ? වැටපො විතරක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකක් බලාපොරොත්තු වෙන්නේ පුතේ? සමාජ සුබ සාධන. ඒ කියන්නේ රජයෙන් මේ රටේ තියෙන හැම පාරක්ම වහලා නේද? ඇඳිරි නීතිය දාලා නේද? ඊට පස්සේ මේ වගේ ක්‍රියාමාර්ග අරගෙන රජය මේ වැඩ කරන්නේ මොකක් බලාපොරොත්තු වෙන්නේ? සමාජ සුබ සාධනය. රජයට වියදමක් විතරනේ වෙන්නේ පුතේ නේද? ඔයාලා මෑත කාලිනව COVID-19 කියන ප්‍රශ්නේ ගත්තාම හොඳටම තේරෙන දේ මොකද්ද? රජයෙන් රුපියල් 5000 ගාණි දෙනවා. ඉන්න මිනිස්සු නිරෝධායන්ට යොමු කරනවා. ඊට පස්සේ අපි අනිත් අතට ගත්තාම සෞඛ්‍යකාරී මණ්ඩලයේ වැඩ කරනවා. ආරක්ෂක අංශ වැඩ කරනවා. ඒ අයට වැටුප් ගෙවනවා. මේ ඔක්කොම කරන්නේ මොකක් පිණිසද පුතේ? සුබ සාධනෙ වෙනුවෙන්. එහෙනම් රජය හැම වෙලෙම වැඩ කරන්නේ කවුරු වෙනුවෙන්ද පුතේ? සමාජ සුබ සාධනෙ වෙනුවෙන්. ඊළඟට මිශ්‍ර ආර්ථිකයක මේ දෙගොල්ලම ඉන්න නිසා පුතේ මෙයාලා තීරණ ගන්නකොට මොකද වෙන්නේ? පෞද්ගලික අංශයේ ලාභය ගැන හිතනවා. රාජ්‍ය අංශය මොකක් ගැනද හිතන්නේ? සුබ සාධනය ගැන හිතනවා. ඊළඟට සාම්ප්‍රදායික ආර්ථික පද්ධතියක් ගත්තාම මෙන්න මේ සාම්ප්‍රදායික ආර්ථික පද්ධතිය මොකද වෙන්නේ පුතේ? පොදු දේපල හිමිකමකුත් තියෙනවා. මෙයාලා හැම වෙලෙම තීරණ ගන්නේ මොනවා මතද? තමන්ගේ සිරිත් විරිත් සම්ප්‍රදායන් මත පදනම් වෙලා නේද? එහෙනම් අපි ගත්තොත් එහෙම විලඳපොළ ආර්ථිකයක පුතේ සානුබලය වෙන්නේ මොකද්ද? එහෙනම් ලාභේ නැත්තම් ස්වාර්ථය කියන එක. අපි ස්වාර්ථය කියන එක ඊළඟට කතා කරමු. විධාන ආර්ථිකයක සානුබලය වෙන්නේ සමාජ සුබ සාධනය. මිශ්‍ර ආර්ථිකයක සානුබලය වෙන්නේ ලාභේ සහ සුබ සාධනය කියන දෙන්නම. සාම්ප්‍රදායික ආර්ථිකයක සිරිත් විරිත් සම්ප්‍රදාය කියන දේවල් මත මොකද වෙන්නේ? මිනිස්සු තීරණ ගන්නවා. ඊළඟට මූලික ආර්ථික ප්‍රශ්න විසඳාලි. මේ කියන්නේ මෙයාලට ගැටලුවක් આવොත් එයාලා කොහොමද ඒක විසඳන්නේ? නේද? දැන් අපි අර උදාහරණෙම ගමුකෝ. දැන් අපි කියවනේ මෙහෙම COVID-19 කියන ප්‍රශ්නේදී ප්‍රශ්නයක් එනවා පෞද්ගලික අංශය සේවා සපයනවද නැද්ද කියන එක. එතකොට එයාලා තීරණයක් ගන්නවා මොකද්ද දැන්? සේවය සපයන්නේ නැතුව ඉන්න. හේතුව මොකද්ද? එයාලට ලාභයක් ලැබෙන්නේ නැහැ. දැන් මෙයාලගේ ලාභය පෙන්වන්නේ මොකෙන්ද පුතේ? හැම වෙලෙම ලාභය කියන එක නා පෙන්වන්නේ පුතේ මිලේ. දැන් උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ. පාරිභෝගිකයෙක් ඉන්නවා නම් එහෙනම් අපි කියමු නිෂ්පාදකයෙක් ඉන්නවා කියන. එතකොට අපි කියමු නිෂ්පාදකයෙක් ඉන්නවා. එයාට එකම ඇඳුම. හරිද? එකම ඇඳුම කඩවල් දෙකක දාලා තියෙනවා විකුණන්න. හරිද? එක ඇඳුමක් රුපියල් 1000යි අනිත් ඇඳුම රුපියල් 500යි කියමුකෝ අපි. එකම මැටීරියල් එකේ දාගෙන එකම ඩිසයින් එකට එකම කොස්ට් එකකට හදපු බාණ්ඩ දෙකක් තියෙනවා. ටී-ෂර්ට් දෙකක් තියෙනවා. හරිද? එක ටී-ෂර්ට් එකක් රුපියල් 500යි අනිත් ටී-ෂර්ට් එක රුපියල් 1000යි. දැන් මම ඔයාලගෙන් අහුවොත් එහෙම පුතේ මේ එකම ටී-ෂර්ට් එක තමයි කඩවල් දෙකක විකුණන්නේ. එකක මිල රුපියල් 500යි අනිත් එකේ මිල රුපියල් 1000යි. මම ඔයාලගෙන් අහුවොත් කෝකේද ලාභය වැඩි? එතකොට ඔයාලා මොකද කියන්නේ? ටක් ගාලා කියනවා
සර් රුපියල් 1000ක් තියෙන භාණ්ඩේ මොකද වෙන්නේ ටී-ෂර්ට් එක අනිවාර්යෙන් නිෂ්පාදකයාට ලාභයි නේද? නිෂ්පාදකයට වැඩි ලාභයක් ගන්න පුළුවන් රුපියල් 1000ක් තියෙන භාණ්ඩේ. ඒතකොට මම ඔයාලගෙන් අහුවොත් දැන් ඔයාලට ලාභෙ පෙන්වන්නේ මොකෙන්ද කියලා. මොකෙන්ද පුතේ ඔයාලට ලාභෙ පෙන්වන්නේ? මිල මගින්නේ. ඒක නිසා පුතේ ලාභය කියන එක කෙනා පෙන්වන්නේ මිලෙන් නිසා පුතේ මූලික ආර්ථික ප්‍රශ්න නෙවෙයි ඕනම ප්‍රශ්නයක් ආවොත් පෞද්ගලික අංශයක විසඳන්නේ කොහොමද පුතේ? මිල කියන එක කෙනා පදනම් කරගෙන නිසා මිල ක්‍රමයේ කියන එක කෙනා මොකද ඉන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා යොදා ගන්නවා වෙළඳපොළ ආර්ථිකයක. ඊළඟට රජය මොකද වෙන්නේ පුතේ? නැත්නම් විධාන ආර්ථිකයක රජය සමාජ සුබ සාධනය උදෙසා කටයුතු කරනවානේ. එහෙම කටයුතු කරනකොට පුතේ එයාලා කටයුතු කරන්නේ සැලැස්මකට අනුව. මේ COVID-19 කියන ප්‍රශ්නෙම ගත්තොත් එහෙම සේවකයෝ වැඩට යවන්නේ කොහොමද? නේද? ඒ අයට මොකද වෙලා තියෙන්නේ වෙනම බලපත්‍රයක් දීලා තිනවා සේවකයන් පිරිසට. නැත්නම් මොකද වෙන්නේ මේක මේ විදිහට බලපත්‍රයක් දුන්න නැත්නම් හැමෝම මේක මේ තමන්ගේ වාසිය උදෙසා භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ නිරෝධායනය කරන්නේ මොන වගේ පිරිසක්ද? නේද? ආරක්ෂක අංශවල වැඩ කරන්නේ කොහොමද? දිස්ත්‍රික් අතර ගමනාගමනයේ තහනම් කිරීම. ඔය වගේ කියන හැමදේම කරන්නේ මොකක් අනුවද පුතේ? සැලැස්මක් අනුව. ඒකට හේතුව තමයි පුතේ සමාජ සුබ සාධනය හොඳටම ඉෂ්ට කරන්න පුළුවන් මොකක් මතද? සැලැස්මකට අනුව කටයුතු කරොත් තමයි. දැන් මෙහෙම අපි ගත්තොත් දැන් රජය මොකද්ද කරේ පුතේ? වාහනවල ලීසින් ගෙවන එක්කෙනා නතර කරා. ඊට පස්සේ රුපියල් 5000ක් දුන්නානේ. රුපියල් 5000 දෙනකොට මොකද වෙන්නේ පුතේ? සමුද්දිලාභීන්ට වෙනම දෙනවා. ඊළඟට මොකද වෙන්නේ? රැකියා නැති කට්ටියට වෙනම දෙනවා. ඊට පස්සේ එදිනෙදා ව්‍යාපාර කරන කට්ටියට වෙනම දෙනවා. දැන් මේවා දෙනකොට මොකද වෙන්නේ පුතේ? සැලැස්මකට අනුව තමයි ග්‍රාම සේවක හෝ සමෘද්ධි නියාමක කියන කොට්ටාශය මොකද වෙන්නේ? ගෙවල් වලටම ගිහලා තමයි මේ මුදල් ටික ලබා දෙන්නේ. ඒ හැමදේම මොකද්ද කරේ පුතේ? සැලසුම් කරා. සැලසුම් කරේ නැත්නම් මොකද වෙන්නේ? සමාජ සුබ සාධනේ හරියට ඉෂ්ට වෙන්නේ නැති වෙන්න පුළුවන් නේද? ඒක නිසා පුතේ සමාජ සුබ සාධනේ ඉෂ්ට කරගන්න හැම දෙයක්ම සැලසුම් කරන්න ඕන නිසා එයාලට එන හැම ප්‍රශ්නයක්ම රාජ්‍යාංශ විසඳගන්නේ කොහොමද පුතේ? මධ්‍යගත සැලැස්මකට අනුව. ඊළඟට මිශ්‍ර ආර්ථික පද්ධතියක මිල ක්‍රමයේ සහ සැලැස්ම කියන දෙන්නම මොකද වෙන්නේ? යොදා ගන්නවා. සාම්ප්‍රදායික ආර්ථික පද්ධතිවල පුතේ එයාලා වැඩ කරන්නේ කාට අනුවද? පාලකයෝ ලබා දෙන තීන්දුව තීරණ වලට අනුව. නේද? පාලකයෝ කිව්වනම් මේ දේ කරන්න කියලා එයාලා ඒ දේ කරනවා. එයාලට ගැටලුවක් ආපු ගමන් මොකද වෙන්නේ? ටක් ගාලා යන්නේ පාලකයෝ ළඟට. නේද? ඒ කියන්නේ අපි ගත්තොත් ආදිවාසී ජනතාව ප්‍රශ්නයක් ආපු ගමන් ටක් ගාලා යන්නේ කොහෙද? තමන්ගේ නායකයෝ හම්බෙන්න. නේද? එතකොට පාලකයෝ කිව්වොත් මේ දේ කරන්න කියලා එයාලා මොකද වෙන්නේ? මේ දේ විතරයි ඉෂ්ට කරන්නේ. නේද? එහෙනම් ඔයාලට මේ කොටස් ටික මතක නම් පුතේ ආර්ථික පද්ධති නිර්වචනය කරන්න පුළුවන්. නේද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියන්නේ මොකද්ද? මේ වගේම කියන්න පුළුවන් ඔයාලට මොකද්ද? පෞද්ගලික දේපල හිමිකමක් පවතින ලාභය මත ක්‍රියාත්මක වන සානුබලවලට අනුව මිල ක්‍රමයේ ඔස්සේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න ආර්ථික පද්ධති වලට අපිට කියන්න පුළුවන් වෙළඳපොළ ආර්ථිකයක් කියලා. විධාන ආර්ථිකයක් කියන්නේ රාජ්‍ය දේපල හිමිකමක් පවතින සමාජ සුබ සාධනයේ මත පදනම් වූ සානුබල ක්‍රියාත්මක වෙන මධ්‍යගත සැලැස්මකට අනුව මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගන්න ආර්ථික පද්ධතියක් අපිට කියන්න පුළුවන් විධාන ආර්ථික පද්ධතියක් කියලා. නේද? එතකොට ඔයාලට මෙන්න මේ කියන ආර්ථික පද්ධති ආර්ථික පද්ධති වර්ගීකරණය කිරීම සඳහා නිර්ණායක තුනක් යොදා ගන්නවා ප්‍රධාන වශයෙන්. ඔක්කොම ආර්ථික පද්ධති වර්ගීකරණ නිර්ණායක පහක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි තුනක් යොදා ගන්නවා. මොනවද නිර්ණායක තුන? දේපල හිමිකම, සානුබලය සහ මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම. මෙන්න මේ තුන් දෙනා යටතේ මොකද ඉන්නේ ප්‍රධාන ආර්ථික පද්ධති හතරක් අපි මේ වෙනකොට වර්ගීකරණය කරා. මම හිතනවා ඔයාලට මෙන්න මේක පැහැදිලි කියලා. ඊළඟට මම ඔයාලට කිව්වා තවත් වැදගත් කාරණා දෙකක් තියෙනවා පුතේ මේකේ කතා කරන්න. ඔයාලා මෙතෙන්දි මතක තියාගන්න ඕනේ අනිත් වැදගත් කාරණේ තමයි පුතේ දේපල හිමිකම කියන නිර්ණායක යටතේ විතරක් වර්ගීකරණය කරනවා නම් මේ තුන් දෙනාම පොදුවේ ගත්තට පස්සේ මේ ලක්ෂණ තුනම තියෙනවා නම් වෙළඳපොළ විධාන කියලා අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. හැබැයි ඔයාලට යම්කිසි අවස්ථාවක දුන්නොත් එහෙම දේපල හිමිකම නැමැති නිර්ණායකයේ යටතේ පමණක් ආර්ථික පද්ධති වර්ගීකරණය කරන්න කියලා පුතේ හොඳට මතක තියාගන්න. දේපල හිමිකම යටතේ විතරක් වර්ගීකරණය කරනකොට එතන පුතේ වෙළඳපොළ ආර්ථිකවත් විධාන ආර්ථිකවත් හම්බ වෙන්නේ නැහැ. දේපල හිමිකම කියන නිර්ණායකයේ යටතේ විතරක් ඔයාලා ආර්ථික පද්ධති වර්ගීකරණය කරනකොට පෞද්ගලික දේපල හිමිකමක් තියෙනවා නම් ඒක ධනේශ්වර ආර්ථිකයක්. රාජ්‍ය දේපල හිමිකමක් තියෙනවා නම් ඒක සමාජවාදී ආර්ථික පද්ධතියක් වෙන්නේ පුතේ. දේපල හිමිකම කියන නිර්ණායකයේ යටතේ විතරක් වර්ග කරනකොට දේපල හිමිකම පෞද්ගලිකාංශයේ සතු වෙනවා නම් ඒක ධනේශ්වර ආර්ථිකයක් වෙනවා. දේපල හිමිකම රාජ්‍යාංශයේ සතු වෙනවා නම් ඒක සමාජවාදී ආර්ථික පද්ධතියක් වෙනවා. පුතේ දේපල හිමිකම කියන නිර්ණායකයේ යටතේ විතරක් හම්බුනායින් පස්සේ මෙන්න මේ වැරද්ද කරන්න එපා. දේපල හිමිකම පෞද්ගලිකාංශයේ සතුයි නම් වෙළඳපොළ, දේපල හිමිකම රාජ්‍යාංශයේ සතුයි නම් ඒක විධාන ආර්ථික පද්ධති කියලා මේ නිර්ණායකයේ යටතේ විතරක් කවදාවත්ම වර්ගීකරණය කරන්න එපා. ඒක පුතේ වැරදි
වර්ගීකරණය කිරීමක් වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න. දේපල හිමිකම කියන නිර්ණායකයේ යටතේ විතරක් ආර්ථික පද්ධති වර්ගීකරනවා නම් ඔයාට තියෙන්නේ දේපල හිමිකම පෞද්ගලිකාංශයේ සතු නම් ධනේශ්වර, දේපල හිමිකම රාජ්‍යාංශයේ සතුයි නම් සමාජවාදී ආර්ථික. ඒක පැහැදිලි කියලා හිතනවා. ඊළඟට මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම කියන එක්කෙනා මත විතරක්, ඒ නිර්ණායකයේ මත විතරක් ආර්ථික පද්ධති වර්ගීකරණය කරනවා නම් පුතේ හොඳට මතක තියාගන්න. මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්න මිල ක්‍රමය යොදා ගන්න ආර්ථික පද්ධති වලට අපි කියනවා වෙළඳපොළ ආර්ථික පද්ධති කියලා. මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා මධ්‍යගත සැලැස්මක් භාවිතා කරන ආර්ථික පද්ධති වලට අපි කියනවා විධාන ආර්ථික පද්ධති කියලා. ඉතින්නිත් ඔයාලා හොඳට මතක තියාගන්න ඕන පුතේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම කියන නිර්ණායකයේ යටතේ විතරක් ආර්ථික පද්ධති වර්ග කරනකොට මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමට මිල ක්‍රමය යොදා ගන්න ඒවා ධනේශ්වර ආර්ථික, මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමට මධ්‍යගත සැලැස්මක් යොදා ගන්න ඒවා සමාජවාදී ආර්ථික කියලා වර්ගීකරණය කරොත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි නිර්වචනය කිරීමක් වෙනවා පුතේ. නේද? ඒක නිසා මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමට මිල ක්‍රමයේ භාවිතා කරනවා නම් වෙළඳපොළ, මධ්‍යගත සැලැස්ම භාවිතා කරනවා නම් විධාන ආර්ථික කියන කෙනා ඔළුවේ ඇතුලේ හොඳට මතක තියාගන්න. ඒක නැත්තම් පුතේ ඔයාගේ මෙන්න මේ නිර්වචනය කිරීම මොකද්ද වෙන්නේ? වැරදි නැත්තම් වැරදි නිර්වචනය කිරීමක් බවට පත් වෙන්න පුළුවන් ඉඩකඩ බොහෝ දුරට වැඩි. හරිද? අපි එනවා පුතේ ඊළඟට. අපි කොහොමද ප්‍රධාන වශයෙන් මොකද වෙන්නේ? ආර්ථික පද්ධති වර්ගීකරණය කිරීම සඳහා නිර්ණායක කිහිපයක් යොදා ගන්නවා කියලා කිව්වා. ඔන්න අපි දැන් මේ ටික කතා කරන්න යන්නේ. එතකොට ආර්ථික පද්ධති වර්ගීකරණය කිරීමට සඳහා ප්‍රධාන නිර්ණායක අපි පහක් යොදා ගන්නවා. පළවෙනි එක කියනවා හිග සම්පත් බෙදා වෙන් කර ගැනීම සම්බන්ධ තීරණ ගැනීම සහ එම තීරණ සම්බන්ධීකරණය කිරීම සඳහා අනුගමනය කරන යාන්ත්‍රණය. සරලවම කිව්වොත් පුතේ මොකද්ද? මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගන්නා ක්‍රමය. ඊළඟට නිෂ්පාදන සම්පත් පිළිබඳ හිමිකාරීත්වය සහ අයිතිවාසිකම්. ඒ කියන්නේ අපි කියමු මොකද්ද? දේපළවල හිමිකාරීත්වය කියන නිර්ණායක. ඊළඟට ආර්ථික පද්ධතිය තීරණ ගන්න ලබන ඒක කෙරෙහි බලපාන සානුබල පද්ධති. ඒ කියන්නේ මොකද්ද? සානුබල මොනවද කියන එක. ඔය තුන් දෙනා අපි කතා කරා. ඊළඟට පුතේ ආර්ථික පද්ධති වර්ගීකරණය සඳහා වර්තමානයේ යොදා ගන්න තවත් එක් නිර්ණායකයක් තමයි ආදායම් පුනර්ව්‍යාප්තිය සහ සමාජ ආරක්ෂණ ජාල. ඊළඟ එක්කෙනා දේශපාලන දර්ශනය සහ දෘෂ්ටිවාදී. පුතේ මෙන්න මේ කියන ආදායම් පුනර්ව්‍යාප්තිය සමාජ ආරක්ෂණ ජාලවල ස්වරූපයේ මත එක ආර්ථික පද්ධතියකුත් දේශපාලන දර්ශනය සහ දෘෂ්ටිවාදයේ මත තවත් ආර්ථික පද්ධතියකුත් අපි මොකද කරන්නේ? වර්ගීකරණය කරනවා. නේද? එතකොට පොදුවේ මේ නිර්ණායක තුන මත ආර්ථික පද්ධති හතරකුත් ආදායම් පුනර්ව්‍යාප්තිය සහ ඊළඟට දේශපාලන දර්ශනය කියන දෙන්න මත වෙනම ආර්ථික පද්ධති වර්ග දෙකකුත් අපි වර්ගීකරණය කරනවා. ඒවා අපි ඉදිරියේදී මොකද වෙන්නේ? සාකච්ඡාවට බඳුන් කරනවා. ඊළඟට අපි දැන් මේ එක එක්කෙනා වෙන වෙනම කතා කරන්නේ. එතකොට කියනවා ආර්ථික පද්ධති වර්ගීකරණයට යොදා ගන්නා නිර්ණායකවල මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම කියන එක්කෙනා යටතේ කොහොමද ආර්ථික පද්ධති වර්ග කරන්නේ? නේද? එතකොට පුතේ මතක තියාගන්න මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම කියන නිර්ණායකයේ මත විතරක් වර්ග කරනකොට මිල ක්‍රමයේ මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආර්ථික පද්ධති වලට අපි කිව්ව මොකක් කියලාද? වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියලා. මධ්‍යගත සැලැස්මකට අනුව මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආර්ථික පද්ධතියකට අපි කිව්වා විධාන ආර්ථික පද්ධතියක් කියලා. එතන ධනේශ්වරවත් සමාජවාදී ආර්ථිකවත් අපිට හම්බ වෙන්නේ නැහැ කියන එක නමම කිව්වා. නේද? එතකොට කියන මොකද්ද? මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම. සමාජයක් සතු හිග සම්පත් බෙදා වෙන් කරන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම හරහාය. ඒක සඳහා මොකද වෙන්නේ පුතේ? ක්‍රම දෙකක් භාවිතා කරනවා. ඔන්නේ ක්‍රම දෙක අපි දාලා තියෙනවා. ඊළඟට කියනවා නිෂ්පාදන සම්පත් පිළිබඳ හිමිකාරීත්වය සහ අයිතිවාසිකම්. නේද? එතකොට පුතේ ආර්ථික විද්‍යාවේදී අපි දේපල කියලා හඳුන්වනවා පුතේ ප්‍රධාන දේවල් තුනක්. මූර්ත මූල්‍ය බුද්ධිමය කියන දේපල වලට අපි කියනවා පුතේ ආර්ථිකයේ තියෙන දේපල. එතකොට මූර්ත මූල්‍ය බුද්ධිමය කියන දේපල ගත්තාම මූර්ත දේපල කියලා කියන්නේ පුතේ මම කලින් කොටසකදීත් මේක කතා කරලා තිනවා මගේ වීඩියෝ එකක. මූර්ත දේපල කියන එකේ තේරුම පුතේ ප්‍රමාණාත්මකව කියන දේපල. මිනිස්සුන්ට එහෙම දේවල් තියෙනවානේ. ඉඩම් මක්කර ගොඩනැගිලි මෙන්න මේ ප්‍රමාණයක් කියලා මොකද වෙන්නේ? ප්‍රමාණාත්මක කියන දේපල තියෙනවා. මූල්‍යමය දේපල කියන්නේ මුදල් මේ වශයෙන් Taman ළඟ තියෙන දේපලක් තියෙනවා. බුද්ධිමය දේපල කියලා කියන්නේ මිනිස්සුන්ගේ නිර්මාණාත්මක හැකියාව තුලින් සිදු කරන. අපි කියන්නේ අපි ගත්තොත් එහෙම පොත්පත් ගීත නේද? ඊට පස්සේ නාට්‍ය වගේ දේවල් වලට අපි කියන මොනවා කියලාද? බුද්ධිමය දේපල කියලා. මෙන්න මේ දේපලවල අයිතීන් තියෙනවා පුතේ තුනක්. ඒ කියන්නේ යම් කිසි දේපලක් මට අයිති නම් නේද? අපි කියමුකෝ ඉඩමක් කියලා. ඒ ඉඩම මට අයිති නම්
ඒ අයිතීන් 3ක් මට තියෙන්න ඕනේ. මේ ඉඩම මගේමයි කියන්නේ මට අයිතීන් 3ක් තියෙනවා. පළවෙනි එක නම් මොකද්ද පුතේ? යම් වත්කමක් මට අයිති නම් ඒක භාවිතා කිරීමේ අයිතියක් මට තියෙන්න ඕනේ. නේද? ඒක ඕනම අවස්ථාවකදී මොකද වෙන්නේ? මගේ අභිරුචිය පරිදි භාවිතා කිරීමේ අයිතියක් තියෙන්න ඕනේ. ඊළඟට ඒ දේපලෙන් මට ආදායම උපයන්න පුළුවන් ඉන්න ඕනේ. ඒ දේපල මොකද වෙන්නේ? කුලියට දෙන්න පුළුවන්. ඒ දේපල භාවිතා කරන්න පුළුවන්. ඒ දේපල වෙනත් කෙනෙකු සඳහා ලබා දීලා මට මොකද වෙන්නේ? ආදායම ඉපීමේ අයිතිය තියෙනවා. ඊළඟට විකිණීමේ හෙවත් පැවරීමේ අයිතිය. මේක ප්‍රධාන අයිතියක්. මේක දැන් සමහරවිට මොකද වෙන්නේ? දේපලවල ඇත්තම අයිතිකාරයා නොවෙන්න පුළුවන් දේපල භාවිතා කරන. දැන් උදාහරණයක් විදිහට මොකද බිල්ඩින් එකක් කියලා නේද? බිල්ඩින් එක අයිති කෙනාම නොවෙන්න පුළුවන් බිල්ඩින් එක භාවිතා කරන්න. නේද? ඊළඟට ඒ බිල්ඩින් එක කුලියට දුන්න කෙනා මොකද වෙන්නේ? තමන්ගේ ආදායමක් උපයනවා වෙන්න පුළුවන්. හැබැයි භාවිතා කිරීමේ සහ ආදායම ඉපීමේ අයිතින් දෙක තිබුණා කියලා ඒ දේපල ඇත්තටම යට අයිති නැහැ නේද? කුලියට ගත්ත කෙනාට ඒ බිල්ඩින් එක අයිති වෙන්නේ නැහැ. ඒකට හේතුව පුතේ මෙන්න මේ තුන්වෙනි ලක්ෂණය. විකිණීමේ හෙවත් පැවරීමේ අයිතිය තියෙන පුතේ ඇත්තටම දේපල අයිති කෙනාට විතරයි. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම බිල්ඩින් එක විකුණන්න හරි නැත්නම් වෙනත් කෙනෙක්ට පවරන්න හරි පුළුවන් පුතේ. දේපල ඇත්ත වශයෙන්ම අයිති කෙනාට. නේද? ඒක නිසා ඔයාගෙන් අහුවොත් එහෙම නිෂ්පාදන සම්පත් වල හිමිකාරීත්වය කියන එක නා ඔයා කොහොමද නිර්වචනය කරන්න කියලා ඔයාට කියන්න පුළුවන් කොහොමද? මූර්ත මූල්‍ය බුද්ධිමය කියන දේපලවල භාවිතා කිරීමේ අයිතිය, ආදායම් ඉපීමේ අයිතිය සහ විකිණීමේ හෙවත් පැවරීමේ අයිතිය යම් පාර්ශවයකට අයිති නම් අන්න යාට මොකද අපි කියනවා ඒ දේපලවල හිමිකාරීත්වයක් තියෙනවා කියලා. නේද? එතකොට මෙන්න මේ කියන මූර්ත මූල්‍යමය බුද්ධිමය කියන දේපලවල අයිතිය පෞද්ගලික අංශයට තියෙනවා නම් අපි ඒවට කොහොම මොනවා කියලාද පුතේ? ධනේශ්වර ආර්ථික පද්ධති කියලා. මෙන්න මේ කියන දේපලවල මෙන්න මේ අයිතීන් තුන රාජ්‍ය අංශයට තියෙනවා නම් අපි ඒක මොනවා කියලාද? සමාජවාදී ආර්ථික පද්ධති කියලා කිව්වා. නේද? එහෙනම් ඔයාලට ඒක පැහැදිලි කියලා හිතනවා මම දේපලවල අයිතිය කියන එක. ඊළඟට අපි යනවා ආර්ථික පද්ධති වර්ගීකරණයට යොදා ගන්නා නිර්ණායකයක් වන සානුබල පද්ධතිය. පුතේ මොකද්ද මේ සානුබලයක් කියන්නේ? මම කලිනුත් කිව්වා. සානුබලයක් කියන්නේ අපි තීරණ ගන්නේ මොනවා ගැන හිතලාද කියන එක කියන. නැත්තම් පුද්ගලයන්ගේ තීරණ ගැනීම කෙරෙහි බලපාන සාධක. එතන කියනවා සානුබලයක් යනු පුද්ගලයන්ගේ අභිප්‍රේරණය හා ක්‍රියාශීලීත්වය කෙරෙහි බලපාන කරුණයි. නැතහොත් ආර්ථික කටයුතු වලට මඟ පෙන්වන කරුණය මේවා ප්‍රධාන ආකාර තුනකි. දැන් අපි නිකන් උදාහරණයක් විදිහට ගමුකෝ. දැන් මම පෞද්ගලික අංශයේ කෙනෙක් නම් දැන් මම පෞද්ගලික අංශයේ කෙනෙක් වෙනවා නම් මම පෞද්ගලික අංශයේ කෙනෙක් විදිහට තීරණයක් ගන්නේ මට ලාභයක් ලැබෙනවා නන්නේ. දැන් නිකන් හිතන්නකෝ මම කඩයක් දානවා. ඒ කඩේ දිගටම කරගෙන යන්නේ මම මට ලාභයක් තියෙනවා නම්. එහෙනම් මම තීරණය ගන්නේ මොනවා කරොත්ද? ලාභය කියන එක නා හම්බ වෙනවා නම් විතරයි. ලාභය හම්බ වෙන්නේ නැත්නම් මම මොකද වෙන්නේ පුතේ? තීරණයක් ගන්නෙ නැහැ. දිගට මේ ව්‍යාපාරය කරගෙන යන්න. ඊළඟට අපි ගත්තොත් එහෙම රජය හැම වෙලේම මොකද කරන්නේ පුතේ? තමන්ගේ බලය භාවිතා කරලා මිනිස්සුන්ට සානුබල සපයන. නේද? එතකොට සානුබලයක් කියලා කියන්නේ මිනිස්සු තීරණ ගන්නේ මොනවා ගැන හිතලාද කියන එක. නැත්නම් මෙතන විදිහට කිව්වොත් එහෙම පුද්ගලයන්ගේ අභිප්‍රේරණය සහ ක්‍රියාශීලීත්වය කෙරෙහි බලපාන කරුණු. නේද? එතකොට එතන කියනවා මේ කියන සානුබල ක්‍රියාත්මක වෙන්න පුළුවන් පුතේ ප්‍රධාන ආකාර තුනක. පළවෙනි එක කියනවා භෞතික ප්‍රතිලාභ නැත්නම් ස්වාර්ථය පදනම් කරගත් සානුබල. පුතේ භෞතික ප්‍රතිලාභ පදනම් කරගත් සානුබල කියන්නේ මිනිස්සු මොනවා හරි දෙයක් කරන්නේ Tamanට ප්‍රතිලාභයක් වාසියක් තියනවා නම් විතරයි. නේද? එතකොට අපි පුතේ ස්වාර්ථය කියන එක නා නිර්වචනය කරන්නේ Tamanගේ වාසිය පිණිස කටයුතු කිරීම. මොකක්ද දැන් ස්වාර්ථය කියන්නේ? Tamanගේ වාසිය පිණිස. දැන් පෞද්ගලික අංශය බොහෝ දුරට කටයුතු කරන්නේ මෙහෙමනේ පුතේ. නේද? ඒ කියන්නේ Tamanට වාසියක් ලැබෙන්නේ නැති කිසිම දෙයක් එයාලා කරන්නේ නැහැ. එයාලා තීරණ ගන්නෙම මොනවා ලැබෙනවා නම් විතරද? Tamanට වාසියක් ලැබෙනවා නම් විතරයි. නේද? ඒක නිසා අපි කියනවා හැම ආර්ථික පද්ධතියකම මොකද වෙන්නේ පුතේ? ස්වාර්ථය පදනම් කරගත්ත සානුබල ක්‍රියාත්මක වෙනවා. බොහෝ දුරට පෞද්ගලික අංශ ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ සානුබල මත. Tamanට වාසියක් ලැබෙනවා නම් විතරයි තීරණ ගන්න. නැත්නම් එයාලා තීරණ ගන්නේ නැහැ කියන එක කියනවා. ඊළඟට කියනවා දෙවෙනි එක කියනවා බලය පදනම් කරගත්ත සානුබල. ඒ කියන්නේ සමහර තීරණ අපි ගන්න පුතේ කවුරු හරි බලය භාවිතා කරන නිසා. නේද? වර්තමානයේ ගත්තොත් එහෙම අපි ගෙදරටලා ඉන්නේ ඇයි පුතේ? රජය තමන්ගේ බලය පදනම් කරගන්න නිසා. එයාලා කිව්වොත් එහෙම ඔයාලට කැමති විදිහකට ගෙදෙට්ලා ඉන්න අපි ඔයාලට මුකුත් කරන්නේ නැහැ කියලා අපි ගෙදෙට්ටලා ඉන්නේ නැහැ. අපි අනිවාර්යෙන් පාරට යනවා. නේද? අපි කියන දේ අහනවා නේද? ඒක නිසා මොකද අනිවාර්යෙන් අපි ඇඳිරි නීතිය දාලා තිබුණා අත්තරංගුවට පිරිසක් ගන්නවා කියන්නේ ඇඳිරි නීතිය දාලා තීදිත් අපි පාරට යනවා කියන එකනේ. ඕක නැත්තම් අනිවාර්යෙන් මොකද වෙන්නේ බුදු? අපි අනිවාර්යෙන් ওই දේ කඩ කරනවාමයි. නේද? එතකොට බලය පදනම් කරගත්ත සානුබල කියලා කියන්නේ අපි ඒ තීරණය ගන්න කාගේ හරි බලයකට යනවා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ. වාහනයක් අරගත්තොත් වාහනේ අපි ධාවනය කරන්න ඕනේ වම් පැත්තෙන් නෙබුති. නේද? ඔයාලා හොඳට තමන්ගේ ඔලුවට දැම්මොත් ඉතින් වාහනයක් කවදාවත් දකුණු පැත්තෙන් ගමන් කරන්නේ නැහැ නේද? ඒ කියන්නේ අපි කියන ලේන් දෙකක් තියෙනවා නම්
වම් පැත්තේ ලේන් එකේ තමයි අපි ගමන් කරන්නේ. දකුණු පැත්තේ ලේන් එකේ අපි යන්නේ නැහැ. ඇයි එහෙම යන්නේ නැත්තේ පුතේ? අපි තීරණයක් ගත්තා මොනව කරන්නද? වම් පැත්තේ ලේන් එක කියන්නේ. ඇයි ඒ තීරණය ගත්තේ පුතේ? රජයේ බලයට යටත් වෙලා නේද? ඒ කියන්නේ බලය පදනම් කරගත්තාම අපි තීරණ ගන්නවා මොනව කරන්නද? සමහර දේවල් කරන්න. එහෙනම් බලය පදනම් කරගෙන නැත්තම් මෙහෙම ගමුකෝ අපි බදු ගෙවන්නේ නේද? ඒ කියන්නේ අපි මිලට ගන්න හැම භාණ්ඩකින්ම වර්තමාන නම් බදු අනුපාතය අඩු කරලා තියෙන නිසා වැඩ බදු අනුපාතය 100%ක් වෙනවා. නේද? ඒ කියන්නේ අපි වා රුපියල් 100ක භාණ්ඩයක් ගත්තොත් ඒ භාණ්ඩෙන් 8ක් තියෙන්නේ බද්ද. ඇත්තට මේ භාණ්ඩේ වටිනාකම රුපියල් කීයද? 92යි. දැන් ඔයාට කියන්න පුළුවන්ද මම බදු ගෙවන්නේ නැහැ කියලා? ඔයා කැමති වුණත් අකමැති වුණත් ඔයාට මොකක්ද දෙන්නේ පුතේ? බදු ගෙවන්න වෙනවා. බදු ගෙවන්න තීරණයක් ගන්න වෙනවා. ඇයි ඔයා තීරණේ ගන්නේ? රජයේ මෙන්න මේ කියන බලයට පදනම් වෙලා. නේද? නැත්තම් මෙන්න මේ බලයට යටත් වෙලා. නේද? හරි. ඊළඟට අපි කියනවා මොකද්ද? යුක්තිය හා සදාචාරයේ පදනම් කරගත් සානුබල. පුතේ මෙන්න මේ සානුබල ගත්තා. ඒ කියන්නේ අපි මේ වෙනකොට කතා කර ආර්ථිකයේ සමහර අය තීරණ ගන්නේ Tamanට වාසියක් තියෙනවා නම් විතරයි. සමහර අය තීරණ ගන්නේ කාගේ හරි බලයකට යටත් වෙලා. හැබැයි මේ යුක්තිය හා සදාචාරයේ පදනම් කරගත් සානුබල කිව්වම සමහර තීරණ අපි ගන්නේ කවුරුත් අපිට කියන නිසාත් නෙමෙයි. අපිට වාසියක් හම්බෙන නිසාත් නෙමෙයි. හැබැයි අපි මේ තීරණ ගන්නවා. උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ. දැන් වර්තමානයේ අපි ගත්තොත් රතු කුරුස සංගමයේ මොකද වෙන්නේ? ස්වේච්ඡාවෙන් සේවා සැපීමක් කරනවානේ COVID-19 එකට. දැන් එතන කවුරුත් බලය පදනම් කරාද? නෑ. දැන් අපි මොකද දේශපාලනීය වශයෙන් ගත්තොත් මේක හොඳටම කතා කරන්න පුළුවන්. අපි නිකන් නාලිකාමය වශයෙන් ගමුකෝ. නැත්තම් මෙහෙම දෙයක්. අපි ගමු වර්තමානයේ මොකද වෙන්නේ? සමහර රූපවාහිනී නාලිකා යම් සේවා සපයනෝනේ. ඔයාලා ප්‍රවෘත්ති බලුත් ප්‍රවෘත්ති වල පේනවා මොකද වෙන්නේ? සමහර අය වැඩිහිටි නිවාස වලට සමහර අය ඉන්න සාමාන්‍ය ජනතාවට මොකද කරන්නේ? ආධාර බෙදා දීමක් කරනවා. දැන් එයාලා ඒ ආධාර බෙදා දෙන්නේ Tamanට වාසියක් හම්බ වෙන හින්දාද? එයාලා ආධාර බෙදුවා කියලා එයාලට රුපියලක්වත් හම්බ වෙන්නේ නැහැ. රජයෙන් කියනවාද මෙයාලට ආධාර දෙන්න කියලා බල කරලා? නෑ. එතන බලේ පදනම් කරගත්ත සානුබලත් නැහැ. ස්වාර්ථය පිණිස ක්‍රියාත්මක වෙන සානුබලත් නැහැ. හැබැයි එයාලා මොකද වෙන්නේ පුතේ? ජනතාව වෙනුවෙන් මෙහෙවරක් නේද කරන්න කියන එක්කෙනා මත පදනම් වෙලා Tamanට වාසියක් නැති වුණත් බලයක් නැති වුණත් මොකද වෙන්නේ පුතේ? යුක්තිය හා සදාචාරය මත පදනම් වෙලා මොකද වෙන්නේ? සේවා සැපීමක් කරනවා. තීරණ ගැනීමක් කරනවා ඒ දේවල් වලට. නැත්නම් අපි මෙහෙම කියමුකෝ. දැන් යුද්ධය පැවති කාලෙදී රණවිරු යුද්ධයට ගියානේ. එතකොට මේ කාලෙදී මොකද වෙන්නේ? මේ රණවිරු යුද්ධයට ගියේ Tamanට ලැබෙන වැටුප ගැන හිතලා විතරක් නෙවෙයි. එයාලට වාසියක් නෙවෙයි. වැටුප කියන එක කොහොමත් හම්බ වෙනවනේ. ඒතර දැන් මෙයාලා ගියේ වැටුප ගැන විතරක් හිතලා නෙවෙයි. රජයෙන් වෙලා බලින් ගෙවල් වලට වෙලා තරුණිය අරන් ගියෙත් නැහනේ. බලේ පදනම් කරගෙන මොකද වෙන්නේ? අනිවාර්යෙන් ආමිකට යන්න ඕන කියලා අරගෙන ගියෙත් නැහැ. හැබැයි ගොඩක් කට්ටිය මොකද වෙන්නේ? යුද්ධය කියලා දැනදැනත් මේ ඉස්සරහට ගියොත් මැරෙනවා කියන එක දැනදැනත් මොකද වෙන්නේ පුතේ? හමුදාවට යන්න තීරණයක් ගත්තා. එයාලා ඒ තීරණය ගත්තේ මොනව මත පදනම් වෙලාද පුතේ? යුක්තිය හා සදාචාරය මත පදනම් වෙලා. එයාලගේ ඇතුලෙන් හැදුනා මොකද්ද? අපි වෙනුවෙන් තමයි අපි මේ මොනව කරන්නේද සටන් කරන්නේ. නේද? අපි වෙනුවෙන් අපි සටන් කරන්න කියන එක්කෙනා මත පදනම් වෙලා මොකද වෙන්නේ? එයාලා තීරණ ගත්තා. නේද? ඊළඟට ඉන්දියාවේ ප්‍රසිද්ධ මතයක් තියෙනවා මොකද්ද? බී ඉන්දියන් බයි ඉන්දියන් කියලා. ඒ කියන්නේ ඉන්දියානියෙකු වෙන්න ඉන්දියානු දේ මිලදී ගන්න කියලා කියනවා. දැන් රජයෙන් බල කරලා නැහැ ඉන්දියානු දේ මිලට ගන්න කියලා. සමහරලාට මේ මිනිස්සුම දන්නවා ඉන්දියාවේ අපි මේ ගන්න දේශීය දේ ඊතරම් ක්වොලිටියක් නැති වෙන්න පුළුවන්. ගුණාත්මක බවක් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද වෙන්නේ? Tamanට වාසියක් නැති වෙන්නත් පුළුවන් නේද? ස්වාර්ථය කියන්නේ Tamanට වැඩි වාසියක් තියනවා කියන එකනේ. එතකොට මොකද වෙන්නේ? යාලා දන්නවා අපිට මේකෙන් වැඩි වාසියක් හම්බ වෙන්නේත් නැහැ කියලා. හැබැයි යාලා මොකද වෙන්නේ? ක්වොලිටි එකක් නැති වුණත් රජයේ බල කරේ නැතත් Tamanගේ දේවල් ඉන්දියානු දේවල් මිලට ගන්නවා. ඇයි යාලා මිලට ගන්නේ පුතේ? යුක්තිය හා සදාචාරය කියන සානුබලය මත. එයාලා තීරණයක් ගන්නවා Tamanගේම බාන්න ගන්න. අපි වෙනුවෙනුයි අපි මේවා මිලට ගන්න කියලා. නේද? ඒක නිසා අපි කියනවා මොකද්ද? ජනතාව වෙනුවෙන් මෙහෙවරක් කරන්නත් මොකද වෙන්නේ? මෙන්න මේ වගේ අවස්ථාවලදී මේ ආර්ථික පද්ධති ක්‍රියාත්මක වෙනවා, තීරණ ගන්නවා කියලා. එහෙනම් සානුබලයක් කියන්නේ මොකද්ද? සානුබලයක් කියන්නේ පුද්ගලයන්ගේ තීරණ නැත්නම් තීරණ ගැනීම කෙරෙහි නැත්නම් අභිප්‍රේරණ කෙරෙහි බලපාන සාධක. එතකොට මේවා ප්‍රධාන වශයෙන් ප්‍රධාන කොටස් තුනක් යටතේ ක්‍රියාත්මක වෙනවා. එකක් භෞතික ප්‍රතිලාභ නැත්නම් ස්වාර්ථය පදනම් කරගත් සානුබල, ඊළඟට බලය පදනම් කරගත් සානුබල සහ යුක්තිය හා සදාචාරය පදනම් කරගත් සානුබල කියලා. නේද? හරි. එතකොට ප්‍රධාන නිර්ණායක තුන අපි මේ වෙනකොට කතා කරලා ඉවරයි. පුතේ ඊළඟට අපි එනවා ආර්ථික පද්ධති වර්ගීකරණය කිරීමට යොදා ගන්නා නිර්ණායකවල හතරවෙනි නිර්ණායකය වන ආදායම් පුනර්ව්‍යාප්තිය සහ සමාජ ආරක්ෂණ ජාල කියන නිර්ණායකය. පුතේ ආදායම් පුනර්ව්‍යාප්තිය හා සමාජ ආරක්ෂණ ජාල කියන නිර්ණායකයේ මත අපි සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධතිය කියලා ආර්ථික පද්ධතියක් නිර්වචනය කරනවා. නේදතොර මෙතන කියනවා වර්තමාන ආර්ථික පද්ධති ක්‍රියාත්මක වීමේදී සමාජ සාධාරණත්වය හා මානව හිමිකම් ආරක්ෂාවට නැඹුරු වීමත් සමග
ආර්ථික පද්ධති අතර විවිධත්වයක් පැවතීමට මේද බලපාන ලදී. එහි ඇති විශේෂී ලක්ෂණ වෙන්නේ. ඒ කියන්නේ ආදායම් පුනර්ව්‍යාප්තිය හා සමාජ ආරක්ෂණ ජාල කියන ස්වරූපයේ මත වර්ග කරන සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධතිය වල තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි වෙළඳපොළ ආර්ථිකයන් සමග සමාජ සාධාරණත්වය හා පෞද්ගලික නිදහස ඒකාබද්ධ කර ඇත. පුතේ හොඳට මතක තියාගන්න මෙන්න මේ ආදායම් පුනර්ව්‍යාප්තිය සමාජ ආරක්ෂණ ජාල කියන එක මත වර්ග කරන සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියන්නේත් පුතේ වෙළඳපොළ ආර්ථික පද්ධතියක්මයි. හරිද? සාමාන්‍යයෙන් වෙළඳපොළ ආර්ථික පද්ධතියක ලක්ෂණ තමයි පෞද්ගලික දීපල හිමිකමක් තියෙනවා, ස්වාර්ථය පදනම් කරගත්ත සානුබල ක්‍රියාත්මක වෙනවා, අනිත් එක්කෙනා අපි කියනවා මිල ක්‍රමයේ ඔස්සේ මොකද වෙන්නේ මූලික ආර්ථික ප්‍රශ්න ක්‍රියාත්මක වෙනවා. වෙළඳපොළ ආර්ථිකයක් කවදාවත් බොහෝ දුරට හිතන්නේ නැහැ පුතේ සමාජ සුබ සාධනය කියන එක්කෙනා ගැන. වෙළඳපොළ ආර්ථිකයක් හැම වෙලෙම හිතන්නේ මොකද්ද? ස්වාර්ථය එහෙම නැත්නම් භෞතික ප්‍රතිලාභ කියන සානුබලය ගැන විතර. නේද? එතකොට සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියන්නේ මේක වෙළඳපොළ ආර්ථික පද්ධතියක්මයි. හැබැයි මෙයාලා මොකද වෙන්නේ? වැඩිපුර සමාජ සුබ සාධනය ගැන හිතනවා. ඒ කියන්නේ ඔයාට සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියන එක්කෙනා හිනම් නිර්වචනය කරන්න පුළුවන්. සමාජ සුබ සාධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන වෙළඳපොළ ආර්ථික පද්ධති කියලා. මම මේ කියන වෙනස මම හිතන්නේ ඔයාලට පැහැදිලි. වෙළඳපොළ ආර්ථික පද්ධතියක් නම් එයාලා හිතන්නේ ස්වාර්ථය ගැන. සමාජ සුබ සාධනය ගැන වැඩියෙන් හිතන වෙළඳපොළ ආර්ථික පද්ධතියකට අපි කියන මොකක් කියලාද? සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියලා. වෙළඳපොළ ආර්ථිකයක් සමාජ සුබ සාධනය ගැන හිතන්නේ නැති වුණාට සමාජීය වෙළඳපොළ ආර්ථිකයක් මොකද වෙන්නේ? සමාජ සුබ සාධනය ගැන හිතනවා. එහෙනම් කියනවා මොකද්ද? වෙළඳපොළ ආර්ථිකයන් සමග සමාජ සාධාරණත්වය හා පෞද්ගලික නිදහස මොකද වෙන්නේ? ඒකාබද්ධ කරලා තියෙනවා. ඊළඟට මේ වෙළඳපොළ ආර්ථික පද්ධතියට සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියන එකෙත් පුතේ මේ පෞද්ගලිකාංශයේ කැමැත්තෙන් නෙවෙයි මොනවා කරන්නේද? මෙන්න මේ සමාජ සුබ සාධනය කෙරෙහි අවධානය යොමු කරන්නේ. මේ ආර්ථික පද්ධතිය වල සමාජ සුබ සාධනය ඇති කරන්න පුතේ දැඩි වශයෙන් මොකද වෙන්නේ පුතේ? රාජ්‍ය අංශයේ මෙන්න මේ වෙළඳපොළ ක්‍රමයට මැදිහත් වෙනවා. ඒ කියන්නේ වෙළඳපොළ ආර්ථික ක්‍රමයක ඇත්තටම කිව්වොත් සමාජ සුබ සාධනය ගැන හිතන්නේ නැහැ. සමාජ සුබ සාධනය ඇති කරන්න මොකද වෙන්නේ පුතේ? රජය වැඩි වශයෙන් වෙළඳපොළ ක්‍රමයකට මොකද්ද වෙන්න ඕනේ? මැදිහත් වෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ සමාජීය වෙළඳපොළ ක්‍රමයක ලක්ෂණය තමයි වෙළඳපොළ ක්‍රමයේ අකාර්යක්ෂමතාව නැති කරන්න පුතේ වැඩි වශයෙන් රජය මොකද්ද වෙන්නේ? වෙළඳපොළ ක්‍රමයට මැදිහත් වීමක් වෙනවා. එතකොට අන්න ඒ රජය මොකද වෙන්නේ? වෙළඳපොළ ක්‍රමයට මැදිහත් වෙලා දැඩි බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් වියපත් වූවන්, රෝගී වූවන්ට දරුවන් ආදී රැක බලා ගැනීම සඳහා දැඩි ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කරනවා. පෞද්ගලිකාංශයෙන් නෙවෙයි මේක කරන්නේ. රජය මැදිහත් වෙලා මොකද කරන්නේ? වැඩි වශයෙන් බදු අය කරලා වෙළඳපොළ ක්‍රමයක් ඇතුළෙම ඉන්න පෞද්ගලිකාංශයේ මතම ඉන්න වියපත් වූවන් එහෙම නැත්නම් අපි කියන්නේ රැකවරණයක් ඕන අයට මොකද කරන්නේ? මේ රැකවරණය ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම මොකද වෙන්නේ? සෞඛ්‍ය අධ්‍යාපනයේ විරැකියාව ආදීට වැදගත් අවධානයක් දෙනවා. සාමාන්‍යයෙන් වෙළඳපොළ ක්‍රමයක සෞඛ්‍ය සපයන්නේ Tamanට ප්‍රතිලාභයක් හම්බ වෙනවා නම් විතරයි. හැබැයි මේ කියන සමාජීය වෙළඳපොළ ක්‍රමයකදී මොකද වෙන්නේ? රජය මැදිහත් වෙලා නිදහස් අධ්‍යාපන, නිදහස් සෞඛ්‍ය කියන දේවල් මොකද වෙන්නේ? වැඩි කරන්න කටයුතු කරනවා. උදාහරණ කියනවා මොකද්ද? නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක්, ජර්මනිය හා ස්කැන්ඩිනේවියානු රටවල් මොකද වෙන්නේ? මෙන්න මේ වගේ ක්‍රියාවලීන් වලට යොමු වෙලා තිනවා. ඒ ආර්ථික පද්ධති වලට අපි කියනවා මොනවා කියලාද පුතේ? සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධති. පුතේ තවත් වැදගත් කාරණයක් ඔළුවේ මතක තියාගන්න. අපි ඉදිරියේදී කතා කරනවා සමාජවාදී වෙළඳපොළ ආර්ථික පද්ධති. දැන් අපි කතා කරන්නේ මොකද්ද? සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධති. ඔයාලා හරියට මේ කොළුව ඇතුලේ තියාගත්තේ නැත්නම් පුතේ සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධති සහ සමාජවාදී වෙළඳපොළ ආර්ථික පද්ධති කියන දෙන්න පටලවා ගන්න. නේද? එහෙමනම් සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියන්නේ ආදායම් පුනර්ව්‍යාප්තිය සහ සමාජ ආරක්ෂණ ජාල කියන නිර්ණායකයේ මත වර්ගීකරණය කරන ආර්ථික පද්ධතිය. එතකොට සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියන්නේ පුතේ වෙළඳපොළ ආර්ථික පද්ධතියක්මයි. හැබැයි වැඩිපුර හිතන්නේ සමාජ සුබ සාධනය ගැන. මෙයාලා විශ්වාස කරනවා සමාජ සුබ සාධනය ඇති කරන්න නම් වෙළඳපොළ ක්‍රමයකට වැඩි වශයෙන් මොකද්ද වෙන්න ඕනේ? රජය මැදිහත් වෙන්න ඕනේ. අන්න ඒකට අපි කියනවා මොකක් කියලාද?
සමාජීය වෙළඳපළ ආර්ථික පද්ධතියක් කියලා. හරි. අපි ඊළඟට එනවා පුතේ. ඊළඟ නිර්ණායකයට ආර්ථික පද්ධති වර්ගීකරණය කිරීම සඳහා යොදා ගන්න නිර්ණායකයට ආගමික දර්ශනය සහ දේශපාලන දෘෂ්ටිවාදය කියන නිර්ණායකයේ මත පුතේ අපි වර්ග කරන ආර්ථික පද්ධතියට කියනවා නව සම්ප්‍රදායික ආර්ථික පද්ධති කියලා. එතකොට සමහර ලෝකයේ ක්‍රියාත්මක වන ආර්ථික පද්ධතීන් තියෙනවා පුතේ. මේවා දේශපාලනික දර්ශන සහ ආගමික දෘෂ්ටිවාද මත විතරයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ යාලා තමන්ගේ ආර්ථික කටයුතු මෙහෙවන්නේ තමන්ගේ ආගම දහම මත පදනම් වෙලා විතරයි. වෙනත් කිසිම දෙයක් ගැන ස්වාර්ථය ගැන හිතන්නෙත් නැහැ, භෞතික ප්‍රතිලාභ ගැන හිතන්නෙත් නැහැ. ඊට පස්සේ දීපල හිමිකමක් යාලට අදාළ වෙන්නෙත් නැහැ. ඊට පස්සේ මෙයාලගේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමක් ගැන මෙයාලට අදාළ වෙන්නෙත් නැහැ. මේ සියලුම දේවල් ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ ආගම මත පදනම් වෙලා. නැත්නම් දේශපාලන දර්ශනය මත ක්‍රියාත්මක වෙලා. උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ. දැන් හිට්ලර් තමන්ගේ ආර්ථිකයේ මෙහෙවපු කාලේ හිට්ලර් මොකද වෙන්නේ? තමන්ගේ යුද්ධයක් ක්‍රියාත්මක කරනවානේ. එතකොට දැන් හිට්ලර් කියන පාලකයා හිටපු කාලේ පුතේ එයාගේ තිබුණානේ යම්කිසි දේශපාලන දර්ශනයක්. එතකොට මිනිස්සු තීරණ ගත්තේ මිනිස්සු කටයුතු කරේ මේ හිට්ලර් කියන දේශපාලන දර්ශනය මත විතරයි. නේද? එතන පෞද්ගලික දේපල හිමිකමක්ද තියෙන මිනිස්සුන්ගේ යහපත පිණිසද සමාජ සුබ සාධනෙ පිණිසද කියන එක අදාළ වුණේ නැහැ. එතකොට ඒ වගේ දේශපාලන දර්ශන මත ක්‍රියාත්මක වෙනකොට මේ වගේ ආර්ථික පද්ධති අනිකුත් කිසිම ආර්ථික පද්ධතියක් ඇතුළට අපි දාන්න හැකියාවක් නැහැ නේද? ඒක නිසා කියනවා මෙලෙස පවත්නා ආගමික දර්ශනයන් වනුයේ නව ඉස්ලාම් මූලධර්මවාදයේ බෞද්ධ දර්ශනය කොන්ෆියසිස් දර්ශනය වේ. මෙලෙස ආගමික දර්ශනය හා බැඳුණු ආර්ථික පද්ධතීන් නව සම්ප්‍රදායික ආර්ථික පද්ධතීන් කියලා කියනවා. එතකොට මේ නව සම්ප්‍රදායික ආර්ථික පද්ධතීන් වල තියෙන ලක්ෂණයක් තමයි තීරණ ගැනීම ආගමික හෝ සම්ප්‍රදායික සමාජයක හෝ පදනම් කරගත් සමාජ සංස්කෘතික රාමුවකට යොමු වීමේ ප්‍රවණතාවයක් දක්නට ඇත. එහෙත් ඒවා නූතන තාක්ෂණය සමග බද්ධ වීමටත් නවීන ලෝකයේ සමග සම්බන්ධතා පැවැත්මටත් කැමැත්තක් දක්වනවා. අලුත් දේවල් කරන්න කැමති වුණාට මෙයාලා හැම වෙලෙම වැඩ කරන්නේ මොකක් මත පදනම් වෙලාද? තමන්ගේ ආගම මත පදනම් වෙලා. නේද? අපි මේ ආර්ථික පද්ධති නව සම්ප්‍රදායික ආර්ථික පද්ධති කියන එක්කිනාටම තමයි බුද්ධි ඉස්ලාමීය ආර්ථික පද්ධති කියලා අපි කතා කරන්නේ. එතන කියනවා මොකද්ද? ඉස්ලාමීය නීතිය එහෙම නැත්නම් ශරියා නීතිය. එතන කියනවා ඉරානයේ, පාකිස්තානයේ, ඇෆ්ගනිස්තානයේ, ඉරාකයේ වැනි රටවල මෙම නීතිය ක්‍රියාත්මක වන අතර දන් දීම සහ ලාභ බෙදා ගැනීම අවධාරණය කරන අතර සූදුවට විරුද්ධ වීම, පොලි එකතු කිරීමට විරුද්ධ වීමක් දක්නට ලැබේ. දැන් මේ ඉස්ලාමීය ආර්ථික පද්ධතිවල පුතේ මිනිස්සු වැඩිපුරම ක්‍රියා කරන්නේ තමන්ගේ ආගම මත පදනම් වෙලා. නේද? අනිකුත් මොන ක්‍රියාවලිය සිද්ධ වුණත් තමන්ගේ ආගම මත තමයි මෙයාලා හැම තීරණයක්ම ගන්නේ. අපේ ආගමෙන් මෙහෙම තියෙනවා මෙන්න මේක මේ ඔස්සේ අපි මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා කියනවා නේද? බෞද්ධ ආගම ගත්තාමත් එහෙමයි. බෞද්ධ ආගමෙත් මොකද වෙන්නේ? අපි සතුන් මැරීම සමහර දේවල් මොකද වෙන්නේ? අපි ප්‍රතික්ෂේප කිරීමක් කරනවා. ඇයි එහෙම ප්‍රතික්ෂේප කිරීමක් අපි කරන්නේ? ඒව අපේ ආගමෙන් මොකද වෙන්නේ? ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක. එතකොට ආගමික දර්ශනය සහ දේශපාලනික දෘෂ්ටිවාදය කියන නිර්ණායකයේ මත වර්ගීකරණය කරන ආර්ථික පද්ධති වලට අපි කියනවා නව සම්ප්‍රදායික ආර්ථික පද්ධති කියලා. මේ වගේ තියෙන ලක්ෂණේ තමයි මේ ආර්ථික පද්ධති බොහෝ වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ ආගමික දර්ශනය කියන එක්කෙනා හෝ දේශපාලන දර්ශනය කියන එක්කෙනා මතයි. ආගමට හෝ දේශපාලන දර්ශනයට පටහැනි දෙයක් මේ ආර්ථික පද්ධතීන් වල බොහෝ දුරට සිද්ධ වෙන්නේ නැහැ කියන්න අපිට පුළුවන්. නේද? එතකොට අපි මේ අද කතා කරපු වීඩියෝ එකේදී පුතේ වැදගත් කොටස් කිහිපයක් අපි කතා කරා. ඒ කියන්නේ මොකද්ද? ආර්ථික පද්ධතියක් කියන්නේ මොකද්ද? ඒකේ මූලික ආර්ථික ප්‍රශ්න මොනවද? ආර්ථික පද්ධතියක තියෙන ආයතනික ලක්ෂණ මොනවද? ආර්ථික පද්ධති වර්ගීකරණය කරන්නේ කොහොමද? ඊට පස්සේ මේවා වර්ගීකරණයට යොදාගන්න නිර්ණායක මොනවද කියන සාධක ටික අපි මේ වෙනකොට කතාවට නැත්නම් සාකච්ඡාවට බඳුන් කරා. එතකොට මම හිතනවා මේ කතා කරපු කොටස් ටික ඔයාලට පැහැදිලි ඇති. ඊට වැදගත් කොටස් කිහිපයක් වෙන්නේ නැති කියලා. අපි මේ වගේම අලුත් කොටසකින් මේ පාඩමේම ඉදිරි පියවරකින් අපි හමු වෙන බලාපොරොත්තු වෙන පුතේ. අදට එහෙනම් අපි මොකද කරන්නේ? මේ කොටස අපි මෙතනින් සාකච්ඡාවට බඳුන් කරන එක නතර කරමු. ඔයාලට අපි ආරාධනා කරනවා දිගටම අපි channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එතකොට ඔයාලගේ අමාරු කියන ආර්ථික විද්‍යාව අපි සරලව විසඳගෙන සරල කොටස් ඔස්සේ අපි ගමන් කරන්න උත්සාහයක් දරමු. නේද? එහෙනම් අදට අපි මෙතනින් මේ පාඩම සාකච්ඡා කරන එක නතර කරනවා. අපි අවසානයකට ලක් කරමු.